බෝධා ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝද්‍යාරාම විහාරවාසී ගලිගමුවේ ධම්මමූර්ති හිමිපාණන් වහන්සේ. හරි නැවතත් සාදුකාරයක් පවත්වන්න. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स बहुं वे शरणं यन्ति पब्बतानि वनानि च आराम रुक्क चेत्यानि मनुष्या भय तज्जिताति. ධර්ම ශ්‍රවණාබිලාසී සදහැබර පින්නතුනි, අපි ගිය වසරේ මාර්තු මාසෙන් පස්සේ මාස 10කට විතර පසුව 2022 වසරේ ජනවාරි මාස පොහොය දිනේදී මේ විදිහට විහාරස්ථානයට එක් රැස් වෙලා දුරුත පොය නිමිත්තෙන් පවත්වන සීල සමාදාන වැඩසටහනට සහභාගී වෙලා තියෙනවා. 2020 වසර පටන් ගන්නකොට වගේම 2021 වසර අලුතෙන් පටන් ගන්නකොටම හැම දිනෙකටම වගේ විශාල බලාපොරොත්තු ප්‍රමාණයක් තිබෙන්නේ නැති ඔබට ඒ වුණාට ඔබට වගේම ලෝකේ බොහෝ දෙනෙකුට ඒ බලාපොරොත්තු වලින් විශාල ප්‍රමාණයක් නැත්නම් සැලකිය යුතු ප්‍රමාණයක් ඉෂ්ට කරගන්න බැරි වෙලා තිබෙනවා. ඒ නිසා බුදුන් වහන්සේ පෙන්වන්නේ ඕනෑම මොහොතක මේවා දින தත්ත්ව වෙනස් වෙන්න පුළුවන් කියලා. අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. හිතන දේ වෙන්නේ නැහැ, නොහිතන දෙයක්ම වෙන්න පුළුවන් කියන එක උන්වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. කියන්නේ අපි හිතන් හිටියට මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන කියන කාරණාව හිතන් හිටියට බුදුහාඳුරෝ පෙන්වන්නේ ඔබ හිතන්නේ නැති දෙයක් ඕනෑම මොහොතක වෙන්න පුළුවන් කියන එක. ඊළඟ තප්පරෙදිත් හිතන්නේ නැති දෙයක් වෙන්න පුළුවන්. එහෙනම් බුදුහාමුදුරෝ ධර්ම දේශනා කරලා පෙන්වලා දීලා තියෙන්නේ බාහිර කාරණාවන් නවත්තන්න කියන එක නෙවෙයි. තමන්ගේ හිත හදා ගන්න පුළුවන් නම් ඕන දෙයකට මුහුණ දෙන්න එන ඕනෑම කාරණාවකට බාහිරින් එන ඕනෑම දෙයකට සාර්ථක මුහුණ දෙන්න පුළුවන් කියන එක තමයි බුදුහාමුදුරෝ ධර්ම දේශනා කරලා පෙන්වලා දීලා තියෙන්නේ. අටලෝ දහම කියන කාරණාවක් පෙන්වලා උන්වහන්සේ පෙන්වන්නේ හොඳ පැත්තේ කාරණාවන් වගේම ලාභය යසස ප්‍රශංසාව ඒ වගේ හොඳ පැත්තේ කාරණාවන් වෙනවා වගේම නරක පැත්තේ අලාභයක් දුකක් අයසක් ඒ වගේ නින්දාවක් වගේ මේ කියන අයහපත් පැත්තේ කාරණාවන් වෙන්න පුළුවන් කියන එක උන්වහන්සේ පෙන්වලා දීලා පෙන්වන්නේ බාහිර සිද්ධිය නවත්තන්න නෙවෙයි අපි හදන්නේ බාහිර සිද්ධිය නවත්තන්නයි නැත්නම් ඒකෙන් අයින් වෙලා වෙනම බාහිර කරදර නැති පරිසරයක ජීවත් වෙන්න කියන එක. මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ තමන්ගේ හිත හදා ගන්න පුළුවන් නම් ඒ ඕනෑම පරිසරයක සාර්ථක ආකාරයෙන් ජීවත් වෙන්න පුළුවන් කියන එක තමයි. එන්න බුදුහාමුදුරන්ගේ ජීවිතය ගත්තත් රහතන් වහන්සේ නමකගේ ජීවිතය ගත්තත් අපිට පොඩි කාලේ ඉඳන් කියලා දීලා තියෙන ආකාරයට අපි අහලා තියෙන කතා වලින් ආශ්‍රයෙන් ගත්තොත් එහෙම විවිධ බාධකාව බුදුහාමුදුර බුදුනා කියලා ප්‍රශ්න වලින් නිදහස්ුනේ නැහැ. උන්වහන්සේට ඕනතරම් ප්‍රශ්න ආවා. හැබැයි ඒ කිසිම කාරණාවකදී උන්වහන්සේ දුක්ුනේ කනගාටුනේ කම්පා වුණේ නැහැ කියන කාරණාව පෙන්නනවා. දැන් අපිට ওই මහා පරිනිබ්බාන සූත්‍රය වගේ බුදුහාමුදුරන්ගේ ජීවිතයේ අන්තිම කාලේ අන්තිම වසර සම්බන්ධයෙන් විස්තර කරන දේශනාන් වල පෙන්වන්නේ උන්වහන්සේ පිරිනිවන් පාන්න වඩින කාල සීමාව තුළ වෙච්ච සිද්ධි.
එතකොට පළවෙනි සංගායනාවේදී වෙච්ච සිද්ධීන් ආශ්‍රයෙන් උන්වහන්සේගේ ජීවිත කතාව සම්බන්ධයෙන් අන්තිම අවුරුද්ද පිරිනිවන් පාන්නේ කියන 80 වෙනි අවුරුද්දනේ. 80 වෙනි අවුරුද්ද සම්බන්ධයෙන් විස්තර කිරීම තමයි ඒකේ තියෙන්නේ. එතකොට වෙනන බුදුහාමුදුරුවෝ වයසට ගිහිල්ලා සාමාන්‍ය පුද්ගලෙක් වයසට ගියමත් ඔබ වයසට ගිහිල්ලා ඉන්නා වගේම කොන්ද කුදු වෙලා නහර ඉලිප්පිලා වඩින්න බෑ. මහා මග යනකොට ටිකක් දුර යනකොට මහාසිය දැනෙනවා, පිපාසය දැනෙනවා. ලේ අතිසාරය කියන රෝගේ හැදිලා යම්කිසි දරුණු තත්ත්වයක් ඇති වුණා. හැබැයි ඒක තැනකවත් පෙන්වන්නේ නැහැ උන්වහන්සේ කම්පා වුණා, දුක් වුණා කියන කාරණාව. ඒක දැවුණා. ඒක උන්වහන්සේට වුණාට ඒක බාර ගැනීමක් නැති හින්දා, කම්පා වීමක් නැති හින්දා ඒක තව එක සිද්ධියක් විතරයි බුදුහාමුදුරන්ට. අර සැප පහසුව ජේතවනාරාමයේ වැඩ හිටියා වගේම අර අන්තිම අවුරුද්දේ පයින් ගමන් කරනකොට වඩිනකොට අර ජීවක වෛද්‍යවරයා රෝග පීඩාවන්ට බෙහෙත් කරනකොට බෙහෙත් කරලා රෝග පීඩාවන් හොද කරනවා වගේ අර අවසන් කාලයේදී උන්වහන්සේට යම් රෝග පීඩාවක් නැති වුණාට අර ඒ අවස්ථා දෙකේදී උන්වහන්සේට එකම සිද්ධියක්, ඒ කියන්නේ සිද්ධිය දෙකක් වුණාට එකම තත්ත්වයන් විතරයි මුණ පාන සිද්ධ වුනේ. එහෙනම් බුදුහාමුදුරෝ පෙන්වන්නේ බුදුදහම ගත්තත් එහෙමයි ජීවත් වෙනකොට අපිට බාහිර සිද්ධි පාලනය කරන්න බෑ. නම් කිසි මට්ටමකට පුළුවන් වෙන්න පුළුවන් තාක්ෂණයේ දිනුවත් එක්ක එනාට 100%ක් සියල්ලම පාලනය කරන්න බෑ. ගම් වතුර ඇති වෙන්න පුළුවන්, නියගයන් ඇති වෙන්න පුළුවන්, නායාම් තියෙන්න පුළුවන්, වෙනත් ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ හිත පිළිබඳව තේරුම් ගන්න පුළුවන් නම් උන්වහන්සේ පෙන්වන්නේ ඒ ප්‍රශ්න බාධක කරදර එනවට දුක් වෙන්නේ නැතුව, කනගාටු වෙන්නේ නැතුව ඒකට සාර්ථක මුහුණ දීලා ඒ වගේන් ජය ගන්න පුළුවන් කියන කාරණාව. පරිණාමයේදීත් ගත්තොත් එහෙම මිනිසා මෙච්චර උඩට ආවේ අභියෝගයන්ට සාර්ථක මුහුණ දුන්නේ හින්දානේ. අනිත් සත්තු පරාජය කරගෙන ඉස්සරහට ඇවිල්ලා දෙන්නේ ඒ මුහුණ දුන්න අභියෝගයන්ට සාර්ථක මුහුණ දුන්නේ හින්දා. ඒ හින්දා බුදුදහමෙත් පෙන්වන්නේ විශේෂයෙන්ම මානසික පැත්ත පෙන්වන්නේ, මනස සම්බන්ධයෙන් පෙන්වන්නේ, හිත සම්බන්ධයෙන් පෙන්වන්නේ ඔබට ඇතිවෙන්නේ චිත්ත පීඩාවන්, වෙනත් ප්‍රාහිර ප්‍රශ්න නිසා ඇතිවෙන යම් දේවල් තියෙන්න පුළුවන්. ඒ දේවල් ඕනම දෙයක් දරා ගන්න, ඒ දේවල් වලට දරාගෙන සාර්ථක මුහුණ දෙන්න කියන කාරණාව. අදකොට මම ඔබට මාතෘකාව විදිහට ඉදිරිපත් කරේ ධම්මපදයේ බුද්ධ වර්ගයේ තියෙන ගාථාවක්. මෙතන ගාථා පහක් තියෙනවා. ඒ ගාථා පහ ඔස්සේ අපි බලමු. මේ ගාථා වලින් දේශනා කළ බුදුහාමුදුරුවෝ මොකක්ද ඒ පුද්ගලයාට මේකට පාදක වෙච්ච පුද්ගලයන්ට පෙන්වන්න හැදුවේ ඒක අපේ ජීවිතේට කොහොමද ගල්ප ගන්න කියන කාරණාව. මේක ආරම්භ වෙන්නේ කොසල් රජුරුවන් හා සම්බන්ධ සිද්ධියකින්. කොසල් රජුරුවන්ගේ පියාණන් රාජ්‍ය කරන කාලයේදී පුරোহিত බ්‍රාහ්මණයා නැත්නම් අද කාලේ ගත්තම ජනාධිපති උපදේශක කියලා ඉන්නේ. ඒ කියන්නේ උපදේශ දෙන්න සියල්ලටම උපදේශ දෙන්න හිටිය පුද්ගලයා. අද කාලේ නම් ඒක උපදේශ දෙන්න එක කට්ටිය හිටියට ඒ කාලේ ඔහු ඊටාම දක්ෂයෙක් වෙන්න ඕන පුරোহিত බ්‍රාහ්මණයෙක් වෙන්න නම් ඒ කියන්නේ ඒ කාලේ තිබ්බ චතුර්වේදය නැත්නම් ත්‍රිවේදය, ජ්‍යොතිෂය වෙනත් කාරණාවන් දැනන් ඉන්න පුද්ගලෙක් තමයි, හොඳ දක්ෂයෙක් තමයි එතෙන්ටපත් වෙන්නේ. අනේ අගිදත්ත කියන මේ බ්‍රාහ්මණය අනතුරුව කොසල් රජුරුවන්ගේ පියාමිය ගිහිල්ලා කොසල් රජුරුවත් රාජ්‍යත්වයටපත් වුණාට ඔහුටත් උපදෙස් දීගෙන අවශ්‍ය රාජ්‍ය පාලනය කරන්න අවශ්‍ය උපදෙස් දීගෙන කටයුතු කරනකොට ඔහුට හිතුණා මම දැන් වයස්ගත වෙලා ඉන්නේ. ඒ හින්දා මම මේ පුරোহিত තනතුරෙන් අයින් වෙලා ඈත වනාන්තරයකට ගිහිල්ලා තපස් රැක්කොත් හොඳයි කියන කාරණාව. දැන් ඒ පරණ බ්‍රාහ්මණ සමාජය තියලා දෙනවානේ මේ චතුරාශ්‍රම ධර්ම කියලා. ආශ්‍රම ධර්ම හතරක් එකෙන් පෙන්නන්නේ බ්‍රහ්මචාරී, ගෘහස්ත, වානප්‍රස්ත, සන්න්‍යාස. බ්‍රහ්මචාරී කියන්නේ ඉගෙන ගන්න කාලේ. ඉගෙන ගන්න කාලේදී ඒ ඉගෙන ගැනීම කටයුතු කරන්න ඕන කියන එක. ගෘහස්ත කියන දෙවෙනි අවදියවුන්ගේ ඒ කියන්නේ විවාහ වෙලා විවාහ ජීවිතයක් ගත කරන කාලේ රැකී ආරක්ෂා කරලා ඒ දේවල් කරන කාලේ. සන්න්‍යාස වානප්‍රස්ත කියන්නේ වයස්ගත වුණාට පස්සේ. මොකද අවුරුදු 50ක් 60ක් වෙන්න පුළුවන් තමන්ගේ ගිහි ජීවිත කටයුතු ඉවරුණාට පස්සේ වනාන්තරගත වෙලා සත්‍ය හොයන කාලේ. සන්න්‍යාස කියන්නේ තනින් තනට ඇවිද යාමින් ගත කරන කාලේ. ඒතකොට එහෙම කාල හතරක් තිබිලා තියෙන අය සමාජයේ. එතකොට දැන් ඔහුත් වයස්ගත වෙලා ඉන්නේ. ඒ හින්දා අර සාමාන්‍ය ජීවිතය අතහැරලා වනාගත වෙලා සත්‍ය හොයන්න ඕන කියන කාරණාව ඔහු තීරණය කරනවා. ඔහු එහෙම තීරණය කළා වනාන්තරගත වුණාට වනාන්තරගත වෙන්න යනකොට ඔහුත් එක්ක හිටිය තව ඔහුගේ ශිෂ්‍ය පිරිසකුත්
ඔහුත් එක්ක සහභාගී වෙනවා. ඒ පිරිසත් එක්කම මොහු යනවා ගංගාවක් අසල තියෙන වනාන්තරයකට. ගිහිල්ලා කතිකාවක් කරගන්නවා මේ ශිෂ්‍ය පිරිසත් එක්ක අපිට යම්කිසි මෙතන ජීවත් වෙනකොට මේ තාපසයන් වශයෙන් යම්කිසි අකුසල විතරකයක් කියන කාම විතරකයක් හරි ව්‍යාපාද විතරකයක් හරි විශේෂයෙන් කාම විතරකයක් ඇති වුණොත් එහෙම අපි මේ අසල තියෙන ගංගාවෙන් වැලි මිටක් කරන් ඇවිල්ලා මෙතන එක තැනක ගොඩ ගහමු. අපි කියන්නේ කාම විතරකයක් ඇති වෙන අවස්ථාවකදී අපි ඒක සිහි කරලා ගිහිල්ලා ගඟෙන් වැලි අහුරක් අරගෙන ගෙනල්ලා වැලි මිටක් අරගෙන ගෙනල්ලා එක තැනකට දාලා ගොඩ ගහමු කියලා. මෙහෙම කතිකා කරගෙන ඕන් තාපස ජීවිතය ගත කරනකොට ඔවුන්ට යම්කිසි කාම විතරකයක් ඇති වුණා නම් ඒ අවස්ථාවේදී ඔවුන් කරන්නේ අර ගඟට බහැලා එතනින් වැලි මිටක් අරගෙන ඇවිල්ලා එක තැනකට ගොඩ ගහනවා. හැමෝම එක තැනකට ගොඩ ගහන්නේ. මෙහෙම ටේ කාලයක් ගියාම අර දැන් එතන විශාල පිරිසක් හිටියා කියලා සඳහන් කරන්නේ මට ගාන නම් මතක නැහැ. එතකොට මේ ශිෂ්‍ය පිරිසයි අග්ගිදත්ත කියන බ්‍රාහ්මණයයි අර විදිහට කාම විතරකයක් තමන්ට ඇති වුණාට පස්සේ ගිහිල්ලා වැලි ගෙනල්ලා මිට ගොඩ ගැහුවට පස්සේ විශාල වැලි ගොඩක් හැදෙනවා එතන. අපි කියනවා වැලි කන්දක් විතර කියලා ගත්තොත් විශාල වැලි ගොඩක් හැදෙනවා. චෛත්‍යයක් වගේ කියලා ගත්තොත් හරිනේ අපි චෛත්‍යයත් හැදලා තියෙන හැම විවිධ හැඩවලටනේ. ඒ වගේ නිකන් වැලි ගොඩ එකතු වෙලා විශාල වැලි ගොඩක් බවටපත් වෙනවා. ඊට පස්සේ එතෙන්ට අර වැලි ගොඩක් බවටපත් වුණාට පස්සේ වෙනම තැනක හිටිය නයෙක් ඇවිල්ලා. එතන වෙන නාග රාජයෙක් කියලා, ඒ කියන්නේ විශාල නාගයෙක් වෙන්නේ නැති. ඇවිල්ලා එතන තමන්ගේ වාසස්ථානයක් හදා ගන්නවා වැලි ගොඩේ. එහෙම ටික කාලයක් ගත වෙනකොට අර අග්ගිදත්ත බ්‍රාහ්මණයා මේක දැකලා කල්පනා කරනවා මේ මෙතන වාසස්ථානයක් හදාගෙන ඉන්න මේ නාගයා මෙතන බලවත් ස්ථානයක් වෙන්නේ නැති කියලා එතෙන්ට ගෙනල්ලා නායාටයි ඒ චෛත්‍ය වගේ තියෙන ස්ථානයටයි කැලෙන් මල් එහෙම ගෙනල්ලා තියාගෙන වන්දනා කරන එතන බලවත් ස්ථානයක් කියලා හිතාගෙන දැන් මේක උනේ ඒ කට්ටියම ගෙනල්ලා දාලා හදපු වැලි ගොඩක් අර කලින් Tamanට කතිකා කරගත්තා වගේ Tamanට යම්කිසි කාම විතරකයක් ඇති වුණා නම් ඒ අවස්ථාවේදී තමයි අර කට්ටිය වෙහි මිට ගෙනල්ලා දාලා තමයි මේක හැදිලා තියෙන්නේ. හැබැයි අර නාගයා එතෙන්ට ඇවිල්ලා වාසස්ථානේ හදාගත්තට පස්සේ උඩ කල්පනා කරන්නේ මෙතන යම්කිසි බලයක් ඇති බලවත් ස්ථානයක් ඉඳ වෙන්නේ නැති මේ නයා මෙතන මේ වාසස්ථාන කරගත්තේ කියන කාරණා. එහෙම හිතලා අතෙන්ට මල් කලෙන් ගිහිල්ලා මල් කඩලා ගෙනල්ලා පුද පූජා කරලා වන්දනා කරන්න පටන් ගත්තා. බුදුහාමුදුරන්ට මේක දිවසට පෙනිලා උන්වහන්සේ කල්පනා කරනවා මේ පුද්ගලයන්ට අරහත්ත්වයටපත්ලා නිවන් දකින්නත් අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ හේතු තියෙනවා. ඒ හින්දා මොවුන්ට මේකේ වැරද්ද පෙන්නලා මේ විවිධ ස්ථාන වලට වන්දනාමාන කරන්නේ වැරද්ද පෙන්නලා මොවුන් ඒකෙන් මුදාගෙන අරහත්ත්වයටපත් කරන්න ඕන කියන කාරණා නැත්තම් නිවන් ලබා දෙන්න ඕන කියන කාරණාව කල්පනා කරලා උන්වහන්සේ මුලින්ම උන්වහන්සේ යන්නේ නැතුව මුගලන් හාමුදුරන් යවනවා. මුගලන් හාමුදුරන් ගිහිල්ලා ණයාව দমনය කරනවා. দমনය කරාට පස්සේ මුගලන් හාමුදුරන්ට අර අග්ගිදත්ත බ්‍රාහ්මණ පැනුක පිරිස පැහැදිලා වන්දනාමාන කරලා උන්වහන්සේ සරණ යනවා කියලා එතනින් ඉන්න. උන්වහන්සේගේ කියන්නේ ශිෂ්‍ය වෙනවා කියලානේ පෙන්නන්නේ. ඊට පස්සේ එතන බුදුහාමුදුරුවෝ වඩිනවා. බුදුහාමුදුරුවෝ වැඩිහම මුගලන් හාමුදුරුවෝ ගිහිල්ලා බුදුහාමුදුරන්ට වන්දනා කරාම ඒ වඳිනවා කියන්නේ පහත් කියන කෙනෙක් කියන්නේ උසස් පුද්ගලයෙකුනේ කවුරු හරි වඳින්න ගිහිල්ලා. එතකොට අර කට්ටිය තේරෙන එක නම් එහෙනම් මොහුටත් වඩා අර ආපු පුද්ගලයා ශ්‍රේෂ්ඨ ඇති. කියන්නේ වැදගත් පුද්ගලයෙක් කියලා හිතලා කවුද කියලා අහුවා මේ මගෙත් ගුරුවරයා කිව්වා මුගලන් හාමුදුරුවෝ බුදුහාමුදුරන්ටත් වන්දනා කළා බුදුහාමුදුරන්ගේ සරණ යනවා. ඒක අන්තිමට තියෙන්නේ උන් එහි භික්ෂු පැවිද්දෙන් අරහත්ත්වයටපත් වෙනවා කියන එක. උපසම්පදාව පැවිදි උපසම්පදාව ලබා ගන්නවා කියලා පෙන්නනවා එතන කතාවේ. ඊට අනතුරුව තමයි බුදුහාමුදුරුවෝ මේ ගාථාව දේශනා කරන්නේ. ගාථා පහක් තියෙනවා මෙතන. අපි ගාථාවෙන් ගාථාව අරන් බලමු කාල වේලාවන මොකද්ද පෙන්වන්නේ කියන එක. එතන වෙනවා බහුං වේ සරණං යන්ති පබ්බදානි වනානිච ආරාම රුක්ක චේත්‍යානි මනුස්සා බයතජ්ජිතා. කියන්නේ බහුං වේ සරණං යන්ති. මිනිස්සු ඇති ඒක පෙන්වන්නේ බියෙන් කැදිගත්ත මිනිස්සු කියන කාරණාව. බොහෝ ස්ථාන සරණ යනවා. බහුං වේ සරණං යන්ති. බොහෝ ස්ථාන සරණ යනවා. පබ්බත මොන වගේ ස්ථානද කියලා බලන පබ්බතානි වනානිච. පර්වත. ඒ කියන්නේ විශාල ගල් පර්වත. අපි දැකලා තියෙනවනේ එක එක ගල් තියෙනවා. ඒ වගේ ගල් පර්වත සරණ යනවා. වනානිච. වනානිච කියන්නේ වනාන්තර විශාල ගස් තියෙන වනාන්තර. ආරාම. එතන ආරාම කියලා පෙන්නන සිංහල තියෙනවා චෛත්‍ය කියන කාරණාව. දැන් චෛත්‍ය කියවම අපිට මතක් වෙන්නේ මේකනේ. ඒ කියන්නේ චෛත්‍ය එහෙම නෙවෙයි අතනක් දැන් අර වැලිගොඩ ගැහුවාම චෛත්‍යයක් වගේ තමයි ඒක තියෙන්නේ. ඒ කියන්නේ මොකක් හරි පූජා ස්ථානයක් කියලා ගන්නලානේ. චෛත්‍ය කියන එකට දැන් විහාරයටත් සාමාන්‍යයෙන්
මේ කියන්නේ මොකක් හරි හදන තැනකටත් චෛත්‍ය කියලා ස්ථානවලදී පෙන්ලා දීලා තිනවා. රුක්ක ආරාම කියන්නේ දේවාල වගේ ගන්නත් පුළුවන්. රුක්ක කියන්නේ විශාල ගස්. ඒක නම් දැකලත් ඉතින් මම හිතන්නේ මමත් දැකලා තියෙනවා. ඔය ඉස්සර නුග ගස් එහෙම තියෙනකොට එතෙන් ගිහලා පුද පූජා කරනවානේ පහන් පත්තු කරලා මල් තියලා. එතන දෙවියෙක් වැඩ ඉන්නවා ඇති මේ ගහේ. ඒකෙන් පිහිටක් ලබා ගන්න ඕන කියලා එකක් කරලා තියෙනවා. මමත් අපේ පැත්තේ දැකලා තියෙනවා. විශාල ගස් වලට මේවා කරනවා. මොකද කියලා පෙන්නනවා ඒකේ මනුස්සා බය තජ්ජිතා. බියෙන් තැතිගත්ත මිනිස්සු. ඒතර ඒකේ සරල තේරුම ගත්තොත් එහෙනම් බියෙන් තැතිගත්ත මිනිස්සු යම්කිසි පිහිටක් බලාපොරොත්තු වෙන බොහෝ ස්ථාන සරණ යනවා. මොන වගේ ස්ථානද? විශාල වනාන්තර, ගස්, චෛත්‍ය, විශාල දේවාල. ඒ කියන්නේ පූජනීයයෙන් සංකේතවත් කරලා තියෙන යම් ස්ථාන සරණ යනවලු. ඒතර බුදුහාමුදුර පෙන්නනවා ඊළඟට නේතංකෝ සරණංකේම නේතං සරණ උත්තමං. නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛ පමුච්චති. ඒ සරණ යාම උතුම් නෑ. ඒ සරණ යාම මේ බියෙන් නිදහස් වීමට හේතු වෙන්නේ නෑ. ඒ සරණ යාමෙන් අර බියෙන් දුකින් නිදහස් වෙන්න බෑ. කියන්නේ යම් කිසි මට්ටමකට తాවකාලික දුක නැති වෙන්න පුළුවන්, බිය නැති වෙන්න පුළුවන්. ඒ වුණාට ඒක සාර්ථක පිළිතුරක් නෙමෙයි විදිහට තමයි බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබ ඉන්දියානු සමාජය ගත්තොත් මේ එදත් අදත් වෙනසක් නැහැනේ. ඔවුන්ගේ විවිධ ඇදහිලි ක්‍රම තියෙනවානේ. එක එක තැන් වලට ගිහිල්ලා පුද පූජා තියලා ඒකෙන් යම්කිසි පිහිටක් දෙවියන්ගෙන් හරි මොකක් හරි බලාපොරොත්තු වෙන එකක් තියෙනවානේ. දැන් අද ඉන්දියාව ගියොත් එහෙනම් විවිධ බුත දකින්න කට්ටිය ඉන්නවනේ. එක එක විවිධ ආගම් තියෙනවා. ගොඩක් විවිධ පරිවේශකයෝ ඉන්නවා. එතකොට තමන්ගේ ජීවිතයේ දුක් දුම්නස් බාධක අර දේවල් මේ දේවල් නැති වෙන්න විවිධ දේවල් කරනවා. එතකින් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ එහෙම කරා කියලා මේ විවිධ දේවාට ස්ථාන කියලා පුද පූජා පැවැත්වුවා හරි වන්දනාමාන කරා හරි කියලා තමන්ගේ හිතේ තියෙන දුක් දුම්නස් බියන් ශෝකයන් මේ දේවල් සම්පූර්ණයෙන් නැති වෙන්නේ නැහැ, අයින් වෙන්නේ නැහැ. ඒක తాවකාලික සහනයක් ලැබෙන්න පුළුවන් කියන කාරණාව. එහෙනම් එතකොට බුදුහාමුදුරුවෝ අර ගස්ගල් වඳින එක වෙන චෛත්‍යයක් ගත්තත් ඒකට පිහිටක් ඉල්ලම යමක් කර ඉල්ලලා වඳිනවා නම් වැරදි අත්‍තරම ගත්තොත් එහෙම අපේ රටේ තියෙන එහෙමනේ ගත්තොත් එහෙම බෞද්ධ විදියට ගත්තත් ඒක බෞද්ධ එකක් නෙවෙයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන එකක් නෙවෙයි එහෙම ගත්තොත් එහෙම මේක මොකක් ලැබෙන්න හරි පිහිටක් ඉන්න හරි මෙහෙම දුක් නැති වෙන්න කියලා හරි අපි එතනද කරන්නේ ගරු කිරීමක් නේ ඇත්තටම චෛත්‍යයට වඳිනවා කියලා මේ බුදුහාමුදුරන්ගේ ශාරීරික ධාතු තියෙනවා එහෙම කියලා මෙතෙන්ට බුදුහාමුදුරුවෝ මෙහෙම දෙයක් කියලා තියෙනවා අපිට කියලා ගරු කිරීමක් එතන ඇත්තටම කරන්න ඕන ගරු කිරීමක් කරන්න තු මොනවා හරි ඉල්ලනවා නම් යදිනවා නම් එතනත් මේකට ඒකත් මේකට අදාළයි බෞද්ධ කියලා නෑ දැන් බෝධි පූජාවක් තියෙන එක ගත්තොත් එහෙනම් බෝගහලට ගිහිල්ලා බෝගහමට මොනවා හරි දෙනවා බෝගහෙන් හම්බෙන්න ඕන දරුපල හරි මොනවා හරි විශේෂත්ව පාස් වෙන්න ඕන විභාගයක් පාස් වෙන්න ඕන රැකියාව හරියන්න ඕන හරි මොකක් හරි හිතනවා නම් ඒකත් වැරදි බෞද්ධ කියලා එකක් නෑ ඒ ගත්තොත් එහෙම ඒකත් ගහට වඳින එකක් නේ කරන්නේ කියන්නේ ගහෙන් මොකක් හරි ඉල්ලනවා කියන එක ඒකත් ආයෙත් අර බුදුහාමුදුරුවෝ වැරදි කියපු එකක් තමයි හරි නම් ඇත්තටම වෙන්න ඕන බෝධි පූජාව කියන කේ අර්ථය ගත්තොත් එහෙනම් බුදුහාමුදුරුවන්ට බුදු වෙන්න උදව් කරලා තියෙනවා මේක ඒ හින්දා මේකට කළගුණ සැලකීමක් විදියට මල් පහන් පූජා කරන එක විතරයි ඇත්තටම කරන්නේ වතුර ටිකක් ඕන වතුර ටිකක් දානවා මලක් පහන් පූජා කරලා මේ කළගුණ සැලකීමක් කරන එක තමයි ඇත්තටම කරන්න ඕන බෝධි පූජාව කියලා අපේ රටේ මේ විදියට බෝධි පූජා තියලා ප්‍රාර්ථනා කරන්න හිතාගත්තට මේ බුදුහාමුදුරුවෝ කියන විදියට මේකත් බියෙන් තැතිගත්ත මිනිස්සු ඒ මොකක් හරි Taman පිටක් ඉල්ලන එකක් නේ මේ ලංකාවේ තියෙන බෝධි පූජාවයි චෛත්‍ය පූජාව ඔක්කොම වැරදි එහෙම ගත්තොත් මේ බුදුහාමුදුරුවෝ මේ ප්‍රතික්ෂේප කරලා තියෙන ඒවා තමයි මේ තියෙන්නේ ඒ පිටක් ඉල්ලන එකනේ කරන්නේ අපි යදින එක ගිහිල්ලා කරන්නේ එතනත් අර දේවාලයකට ගිහිල්ලා ඉල්ලන එකයි බෝධියක් ළඟට ගිහිල්ලා ඉල්ලන එක වෙනසක් නැහැ එතකොට. එතන ඇත්තට වෙන්න ඕන ගරු කිරීමක් කරන එක මලක් පහනක් පූජා කරලා. ඒක හුරු නැති වෙන්න පුළුවන් අපේ සමාජයට. ඒකනේ පුරුදු කරලා තියෙන්නේ අපිට. පොඩි කාලේ ඉඳන් හාමුදුරුවෝ බහුතරයක් එහෙම කරනවා. එතකොට ඒක බලන් ඉඳලා ගිහියොත් කරනවා. එහෙම කරාම අර ඒකත් ඉල්ලන එකක් වෙනවා. තව මොකක් හරි Tamanට ලබා ගන්න ඉල්ලන එකක්. මෙහෙම මට ලබා දෙන්න කියලා. මේ කියන ගාථාවට අනුව බුදුහාමුදුරේ ඒකත් ඇත්තටම බුදුදහමට අනුකූල එකක් නෙවෙයි එහෙම බැලුවාම. එතන ගරු කිරීමක් වෙන්න ඕන. දැන් අපි ගත්තොත් එහෙම අපේ රටේ ඔය ගස්ගල් වන්දනා කරලා මොකක් හරි දේවාලයකට ගිහිල්ලා වෙන තැනකට ගිහිල්ලා ඉල්ලන එක වැඩිනේ. ඇත්තට ඒක ගත්තොත් එහෙම ආර්ථික අතින් දිලිඳුනහම තමයි ඒ කියන්නේ ඒක වෙන්නේ ගොඩක් වෙලාවට. ඒ කියන්නේ Tamanට ජීවත් වෙන්න හරි අපහසු නම් ආර්ථික අතින් අඩු නම් අපි දැන් වෙන රටකට ගියොත් එහෙම එතන ඒ කට්ටියට ප්‍රශ්න අඩු නම් ජීවත් වීමේදී. අපි ගත්ත යුරෝප රටක් හරි වෙනත් රටක් හරි ගත්තොත් එහෙම ඒ කියන්නේ උපයන මුදලෙන් ජීවත් වෙන්න පහසුවක් තියෙනවා නම් ඒක Tamanට ඇති නම් ඒ කට්ටියට අර ඒ කියන්නේ සතුට යම්කිසි ජීවිතේ සතුටක් තියෙනවා නම් භෞතික වශයෙන් එතකොට අර බාහිර ඒවාගෙන් ඉල්ලලා යන්න ඕන වෙන්නේ නැහැ ඒ කට්ටියට. එතකොට මේ බාහිර දේවල් වලට ලොමු වෙනවා අඩුයි. ඒ රටවල වල එහෙමනේ අඩු වෙලා තියෙන්නේ. ඒවත් අර ආර්ථික කඩන් වැටෙනොත් එහෙම ආයෙත් ඒවත් මේ තත්ත්වයටපත් වෙන්න පුළුවන්. දැන් මේ රටවල වල තියෙන්නේ අපිට
උපේන මුදල මදි ඒ වගේම උපේන මුදලෙන් ජීවත් වෙන්නත් හරි අමාරුයි මේ රටවල ජීවත් වෙන්න. ඒ කියන්නේ විසමයි කියලානේ පෙන්නන්නේ ආදායම් බෙදියාම විසමයි. පුද්ගලයන්ට හරි අමාරුයි ජීවත් වෙන්න. කොච්චර පඩියක් ගත්තත් ජීවත් වෙන්න බෑ. එතකොට කරන්නේ අපි අර හම්බෙන එකත් මදි හම්බෙන එකෙනු ජීවත් වෙනත් අමාරු වුණාම වෙන බාහිරෙන් ගිහිල්ලා මොකක් හරි පිහිටක් ඉල්ලනවා සරණක් ඉල්ලනවා. ඒක මම දකින්නේ බුදුදහම ලංකාවේ ව්‍යාප්ත නොවෙන්නත් ඒක කොච්චර කිව්වත් යන්නත් බලපාන්නේ නැත්නම් මේ ආර්ථික දියුණුවක් සැහෙන්න අඩු හින්දායි මිනිස්සුන්ට ආර්ථිකය ජීවුන කරගන්න මහන්සි වෙන අරුණාම එතනින් එහාට හිතන්න නිදහසක් නේ ඔළුවට. සල්ලිම හොයන්න ඕන සල්ලිම හොයන්න ඕන සල්ලිම හොයන්න ඕන. ඒතකොට නිදහස් නෑ ඔළුව. ඔළුව නිදහස් නැති වුණාම එතනින් එහාට හිතන්න බෑ. දැන් මේක බුදුදහම පිළිබඳව හිතන්න නම් නිදහසක් තියෙනවා ඔළුවේ. බරක් නැති වෙන්න ඕන ටිකක්. එතකොට ටිකක් එහාට හිතන්නේ. දැන් අර භෞතිකයෙන් යංගසි මට්ටමකට දියුණු වුණොත් පුද්ගලයෙක් ඔහුට මේකත් මදි කියලා ඔහුට හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ මීට වඩා යම්කිසි දෙයක් තියෙන්න පුළුවන් කියලා හිතෙනවා. එතකොට තමයි එතනින් එහාට ආධ්‍යාත්මික පැත්තට යන්න උත්සාහවත් වෙන්නේ. එහෙම එකක් නැත්නම් එතනින් එහාට යන්න හිතෙන්නේ නැහැ. ඒ අතන හිර වෙලා නින්නේ අපිට. ඒ හින්දා අපේ රටේ අර ප්‍රශ්න වැඩි වෙනකොට එක්ක හාමුදුරුවන්ට වෙන්න පුළුවන් එක්ක වෙනත් පුද්ගලයෙකුට වෙන්න පුළුවන් ඒකෙන් වාසියක් ලබා ගන්න පුළුවන් වෙනවා. අර ප්‍රශ්නේ මේ වුණාම වෙනත් මොකක් හරි తాවකාලික විසඳුමක් දීලා පූජාවක් දීලා වෙන මොකක් හරි කරලා ඒකෙන් ගොඩ යන්න. ඒ කියන්නේ නැත්තම් తాවකාලික සහනයක් බලාපොරොත්තු වෙන තමයි හදන්නේ. ඒ කියන්නේ මොකක් හරි වෙන බලවේගයකින් තමන්ට ලබා දෙයි හරි පූජාවක් තිබ්බහම මේකෙන් මට මොනවා හරි හම්බෙයි කියලා හරි හිතලා හිත සනස ගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඒකෙන් කරන්නේ. ඇත්තට මේකක් තියෙනවා. ඒ කියන්නේ අපි මොකක් හරි දේවාලයකට ගිහලා පූජාවක් තිබ්බාම හරි බෝධි පූජාවක් තිබ්බාම හරි తాවකාලිකව වෙනවා. ඒ වෙන්නේ බාහිර බලපෑමකින් නෙවෙයි දෙයියන්ගේ බලපෑමකින් හරි බෝධියේ තියෙන බලපෑමකින් හරි වෙන එකකින් නෙවෙයි ඇත්තටම. ඒ කියන්නේ තමන්ගේ හිතම තමන්ටම හරියන එකක් නෙවෙන්නේ. කියන්නේ අර හිතේ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බහම මානසික පීඩාවෙන් ඉන්නවා. මෙයා ගිහිල්ලා මොකක් හරි එකක් පූජාවක් තිබ්බාට පස්සේ එයාට හිතෙනවා දැන් මට ලබා දෙයි මොකක් හරි. එයා විසින්ම හිත හදාගන්න එකක් කරන්නේ මානසිකව. ඔව් මනෝවිද්‍යාවෙන් තියෙන ওই හෝමෝන විවිධ ස්‍රාව වේලා අයහපත් පැත්තේ තියෙන කියන අන්බැලන්ස් වෙනවා කියලා කියන්නේ මේ සමාන නැති වෙලා යනවා. පස්සේ අර හිත එක එක මොනවා හරි එකක් තිබ්බහම සාමාන්‍ය සමාන මට්ටමකටපත් වුණාම ආයෙත් අර මානසික පීඩාව මොනවා හරි නැති වෙලා යනවා කියලා එකක් පෙන්නන්නේ ඒකේ. ඒ හින්දා දැන් අපේ රටේ ගත්තොත් එහෙම එක එක ඒවා තියෙනවනේ විශේෂයෙන්ම තියෙන දේව සංකල්ප. ඒ කියන්නේ දේවාලයකට ගිහිල්ලා පූජාවක් කරන මොකක් හරි එතනින් පිහිටක් කිල්ලන එක. මොකක් කරත් ඒකනේ යන්නේ දැන්. දැන් බෞද්ධය වුණත් ගත්තොත් එහෙම බුදුහාමුදුරන්ට වඩා දේවාල ලොකු වෙලානේ තියෙන්නේ. දැන් ගත්තොත් එහෙම පන්සල් වලක් තියෙනවානේ පන්සලේ කොහොම හරි තියලා දේවාලේ හදනවා. අයියේ පන්සල කියන්නේ පන්සලට හම්බ වෙනවට වඩා පන්සලට හම්බ වෙන කාසිනේ හම්බ වෙන්නේ පන්සලේ පින්කටේට දාන්නේ රුපියල 2 3 4 කියලා. එන හාමුදුරුවෝත් බලනවා දේවාලයක් හදාගත්තා නම් ඊට වඩා හොඳ ගාණක් මේවා කරගන්න පුළුවන් කියලා. ඒ පන්සල් වලම හැදිලා තියෙනවානේ ඇත්තටම දේවාල. හින්දු රජවරු නායක්කර වංශිකයෝ කියලා කියන්නේ. ඒ කට්ටිය ආවට පස්සේ රජතුමා නිකන් අර බෞද්ධ වෙන්න ඕන නමට බෞද්ධ වෙන්න ඕනේ ඇත්තට. අද කාලේ ගත්තත් එහෙමයි. පාලකෙක් වෙන්න නම් ඒක පාලක තත්ත්වේ පවත්වා ගන්න නම් බෞද්ධ වෙන්න ඕන නමට. හරි බෞද්ධ වෙන්න ඕන. ඒ කට්ටිය නමට බෞද්ධ වෙලා ගිහිල්ලා නැත්තම් විරෝධතාවයක් ඇති වෙනවනේ. එතකොට එහෙම බෞද්ධ වුණාට පස්සේ ඒ කට්ටිය අර නමට ගිහිල්ලා බුදුහාමුදුරන්ට කියන්නේ ඇදලා තියෙන විහාරයට ගිහිල්ලා වන්දනා කරනවා. එතකොට විසෝවරු ගෙනාවෙත් දකුණු ඉන්දියාවෙන්නේ. ඊට පස්සේ විසෝවරු හින්දු ආගමේ. එතකොට උන්ට වන්දනා කරන්න මුලින්ම පන්සලෙන් එළියේ දේවාල හදලා තියෙනවා. දැන් කොට ගිහිල්ලා තියෙන නෝතරම් ප්‍රසිද්ධ ස්ථාන වලට පන්සල් වල දේවාල තියෙනවට වෙනම තියෙනවා. ඊට පස්සේ ටික ටික යනකොට ඇතුළටත් ඇවිල්ලා දෙනවා. විහාර වලට ගිහිල්ලා තියෙනවා නම් තැන් තැන් වල දැකලා ඇතිනේ. ඇතුළේ දේවාල දේව පිළිම තියෙනවා. ඒ කියන්නේ මුලින් එළියට ආවා පස්සේ ඇතුළට ඇවිල්ලා තියෙනවා. ඔගේ ගොඩක් ඔය රජමහා විහාර වල තමයි තියෙන්නේ ඒවා. මේ සියන් නිකායේ පන්සල් වල රාමඤ්ඤ නිකායේ නම් මම දන්න විදිහට අලුත් හදන ඒවා කොහොමද දන්නේ නැහැ. පරණ හදන ඒවා නම් එහෙම එකඟතාවයක් තියෙනවා නිකාය කතිකාවතේ ඒ වගේ දේවාල හදන්න බෑ කියන එක. මොකද බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරලා තියෙන දේවල්නේ. ඒ හින්දා ඒ පන්සල් වල නැහැ මේ විහාරස්ථානෙත් නැහැනේ. කොහෙවත් ඔය දෙවියෙක් හරි මොකක් හරි එකක් නැහැනේ. දේවාලයකුත් නැහැ. අර වගේ තියෙනවා. දැන් අපේ අලුතෙන් හදන ඒවාත් මම දන්නේ සමහර වගේ මොකක් පත්තිනි අම්මගේ හරි කතරගම දෙයියන් හරි විෂ්ණු දෙයියන් හරි මොකක් හරි එකක් හදාගෙන එතනත් හදන්නේ ඇත්තටම ගත්තොත් එහෙම ඒ කියන්නේ අර විහාර මොකක් හරි ආදායමක් ලබා ගන්න හැටි මිනිස්සු වැඩිපුර නොඹරු වෙන්නේ මේ පැත්තට. එතකොට කරන්නේ ආයෙත් මොකක් හරි එකක් හදලා බුදුදහමට විරුද්ධයි ඇත්තට ගත්තොත් එහෙම දේවල්. මේ දේව සංකල්පය කියන එක අර පටලවන් ඉන්නේ. බුදුදහමේ තියෙන දෙවියෝ වෙනයි අනිත් ආගම් වල තියෙනව වෙනයි. දැන් හැමතැනම දෙවියෝ ඉන්නව නේද? ඔය ග්‍රීසියෙත් ඉන්නවනේ. ඔය සිවුස් වගේ කට්ටිය ඉන්නවනේ. සිවුස්නේ ප්‍රධාන දෙවියා කියලා පෙන්නන්නේ. කතාවල තියෙනවනේ. ඊට පස්සේ ඉන්දියාවට ආවම වෙනම දේව එකක් තියෙනවා. චීනයට ගියාම වෙනම එකක් තියෙනවා. වෙන රටකට ගියොත් වෙනම එකක් තියෙනවා. හැම රටකම වගේ දේව සංකල්ප තියෙනවා. ඇතරේ මේ ග්‍රීසිය හැම ගත්තොත් එහෙම මේ දෙවියන්ට නම් දීලා තියෙන්නේ
ඉරට අධිපති දෙයියෝ, හඳට අධිපති දෙයියෝ, සංගීතයට අධිපති, යුද්ධයට අධිපති, ආදරයට අධිපති මෙහෙම කියලා. ඒ කියන්නේ අර බාහිර සිද්ධි වෙනකොට මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි වෙනවා. වැස්ස ඇති වෙන විදිය, ගින්න ඇති වෙන විදිය, වහින විදිය මේ දේවල් ස්වභාවික සිද්ධිය තේරුම් ගන්න බැරි වුණාම ඒවට දේවත්වය ආරෝපණය කරලා තමයි ඒ තියෙන්නේ කට්ටිය. ඒ ඔක්කොට මෙහෙමනේ කියන්නේ. ඒ කියන්නේ මහා දෙයක් වෙනකොට ඒක තේරුම් ගන්න බැරි වුණාම මේක මොකක් හරි පුද්ගලයෙක් කරන දෙයක් කියලා හිතලා ඒකට දේවත්වයක් ආරෝපණය කරන එක තමයි එතන කරලා තියෙන්නේ. දැන් ඉන්දියාවට ආවහමත් අපි ගන්නවනේ. දැන් අපි ওই බෞද්ධ දෙයියෝ කියලා හිතන් ඉන්නවනේ කට්ටිය. කතරගම දෙයියෝ, විෂ්ණු දෙයියෝ, ශිව පත්තිනි අම්මා, අර අම්මා, මේ අම්මා කියලා කාලි අම්මා. ඔක්කොම අපේ කරන් ඉන්නේ. මේ අනුන්ගෙන් ගත්තේවනේ. බුදුදහමට කිසිම අදාළත්වක් නැහැ. කිසිම තැනක නමක් නැහැනේ. ඒ කියන්නේ පස්සේ කාලේ හින්දු ආගම ඇවිල්ලා මේ පොළොන්නරු යුගයේදී සඳකඩ පහණෙන් හරකයෙන් වුණා හින්දුන්ගේ පූජනීය වස්තුවක් ඉඳලා. අනතුරු ඔය කාලිංග මාග ආක්‍රමණ තව ආක්‍රමණ ඇවිල්ලා හින්දු ආගම බලවත් වුණා. අනිත් වෙන මහායාන බුද්ධාගමක් තමයි ලංකාවට කාලෙක අනුරාධපුර යුගයේදී අන්තිම කාලයේ මැදහරියේදී වගේ අබේගිරිය ජේතවනේ තිබ්බේ ඒවනේ. ඒතකොට ඒවා බලවත් වෙනකොට අර දේව සංකල්පය බුද්ධ බෞද්ධයන්ටත් ඇවිල්ලා තියෙනවා. මොකද මහායානකෙත් ඔය තියෙන්නේ හින්දු ආගමෙන් කලවම් වෙලා තියෙනවා, ටිකක් කරන් තියෙනවා, ජෛන ආගමෙන් ටිකක් කරන් තියෙනවා, බුද්ධ ආගමේ තමයි ප්‍රධාන සංකල්ප තියෙන්නේ. ඒ වුණාට කලවම් වෙලා ගිහිල්ලා තියෙනවා. අර දෙයියොත් එහෙම අරන් තියෙන එක එක විදිහට. ඒක අර හින්දු ආගම ලංකාවට ආව ආක්‍රමණය එකයි වගේ මහායාන ආගමවට පස්සේ අර බුදුදහමේ තිබ්බ දේව සංකල්ප වෙනස් වෙලා හින්දු ආගමේ තියෙන දේව සංකල්ප වෙනත් ආගම් වල තියෙන දේව සංකල්පය ඇවිල්ලා තියෙනවා. උන්ට තියෙන අර ਸਰව බලධාරී දෙවියා කියන එක කියන්නේ මවලා තියෙන්නේ. පුද්ගලයෙක් මවලා තියෙනවම එයාට පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ රූකඩයක් වගේ. දැන් රූකඩේ දාන රූකඩේ නැටුවට නවටවන්නේ උඩින් ඉන්න වෙන පුද්ගලෙක් වෙන කෙනෙක් බාහිරින්. ඒ වගේ මිනිහා මවලා තියෙන්නේ කාන්තාව අපි කියන්නේ පිරිමියා සහ කාන්තාව කියන පුද්ගලයන් මිනිසාව මවලා තියෙන්නේ දෙවියෝ නම් එතකොට දෙවියාට ඕන දේවල් කරලා පාලනය කරන්න පුළුවන්. අපි දැන් ප්‍රධානාගම ඔක්කොම වගේම ගත්තොත් එහෙම තියෙන එහෙම නෙමෙයි මැවීමේ සංකල්පයක් නේ. ඒක සමහර ඒවා වගේ තියෙන්නේ වැලි ටිකක් අරගෙන ඒකට ජීවන හුස්ම පිළිලා මිනිහා ඇති කරා මිනිහාගේ ඉලෑටයක් කරගෙන කාන්තාව ඇති කරා. සමහර ඒවා වගේ තියෙන්නේ. සමහර ඒවා වගේ තියෙන්නේ පිරිමියා මවලා කාන්තාව ඊළඟට මවනවා. එක එක ඒවා තියෙනවා. ගොඩක් තැන්වල. ඒ කියන්නේ ගොඩක් ඒවාගේ පිරිමියා උසස් කියලා පෙන්නන්නේ. ඒ සමාන පුද්ගලෝනේ පිරිමියා ටිකක් උසස් කියලා පෙන්නන්නේ. ඒකේ යම්කිසි ඇත්තකුත් තියෙන්න පුළුවන්. අර මේ හිතන විදිහේ එක වෙන නැති වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ලෝක ඉතිහාසය ගත්තොත් එහෙම මේ දාර්ශනිකයෙක් ගත්තත් ආගමික නායකයෙක් ගත්තත් විද්‍යාඥයෙක් ගත්තත් පිරිමින ඉස්සරහින් ටිකක් එක මම දැක්කා මේ මනෝවිද්‍යාවේ හරි මොකේ හරි එක තියෙනවා ටිකක් අර එදින එදින හිතන්න පුළුවන් විදිහට කියලා. අලුතෙන් දෙයක් හිතන්න පුළුවන් විදිහට තමයි පිරිමියාගේ මොලේ නිර්මාණය වෙලා තියෙන්නේ. කාන්තාවගේ මොලේ නිර්මාණය වෙලා තියෙන ටිකක් මේ පිළිවෙලකට වැඩක් කරන්න, ඒ වැඩක් කරන්න. ඒක පෙන්වන ගල් යුගයේදී අර පිරිමින්ට තිබි සත්තු මරාගෙන එතකොට ඒක හිතන්න ඕන සත්තාට උගුලක් කටවන්න ඕන, අල්ල ගන්න ඕන, මේවා කරන්න ඕන. ඉතින් පිරිමියා හිතන්න ඕන වැඩිපුර. කාන්තාවට තිබ්බ ළමයි බලාගෙන ගියදොර වැඩ පොළ කරන්නේ. එතකොට එයාට ඒක පිළිවෙලට තියාගෙන මේවා කරන එක තමයි එතන පෙන්වන්නේ. ඒ ජීව විද්‍යාව විදිහට. බුදුදහමෙන් පෙන්වන්නේ වෙනස් කියලා. එනවාට සාමාන්‍යයෙන් උදාහරණයකට ගත්තොත් එහෙම වෙනසක් තියෙන්න පුළුවන්. ඒ හින්දා එතකොට දැන් අර දේව සංකල්පය ගත්තොත් එහෙම මර මවලා තියෙන හින්දා පාලනය කරන්න පුළුවන්. දැන් බුදුදහමෙන් පෙන්වන්නේ එකක් නෙවෙයි. දෙවියෝ කියන්නේ අතන සසර ගමන යන තව එක කොටාසයක් විතරයි. අපාගත සත්වයේ ඉන්නවා, ඊළඟට මිනිස්සු ඉන්නවා, ඊළඟට දෙවියෝ ඉන්නවා, ඊළඟට බ්‍රහ්මයෝ ඉන්නවා. ඒ කියන්නේ ඔක්කොම මේ අර මිනිස් ලෝකේ ඉඳලා පින් කරොත් දිව්‍ය ලෝකයට යනවා වැඩිපුර. ධානය වැඩුවොත් බ්‍රහ්ම ලෝකයට යනවා. පව් කරොත් අපාගත වෙනවා. මේ චක්‍රයක් නේ තියෙන්නේ. එතකොට මේ දෙවියෝ කියන්නේ තවත් එක කොටාසයක් විතරයි සසර ගමන. 31 තලයේ ඉන්න තව එක කොටසක් විතරයි. උන්ට අර මහා ලොකු අර විදිහේ බලයක් නෑ පාලනය කිරීමට. ඇත්තට බුදුදහම විදිහට ගත්තොත් මිනිසා තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඒ මිනිහෙකුට විතරයි බුදු වෙන්න පුළුවන්. බුද්ධත්වය කියන ශ්‍රේෂ්ඨම තත්ත්වයෙන් බුදුදහමට අනුව ගත්තොත් එහෙම. එතකොට මිනිහෙක් තමයි ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ. මිනිහා තමයි ශ්‍රේෂ්ඨ. මිනිහ මේ මෙතන නවාතැන්පලක් වගේ. මිනිහා කරන දේවල්, ඒ කියන්නේ මිනිස්සයා මිනිස් ලෝකෙදී කරන දේවල් අනුව තමයි ඔහු අපායට යනවද, දිව්‍ය ලෝකයට යනවද, බ්‍රහ්ම ලෝකයට යනවද කියන එක තීරණය වෙන්නේ. එහෙනම් මිනිහා තමයි ශ්‍රේෂ්ඨතම තැන. එතකොට අර බුදුදහමේ තියෙන දේව සංකල්පය පෙන්වන්නේ එතන ඉන්නේ පින් කරලා පිනෙන් උපත ලැබපු උපපාතික උප්පත්තිය. ඒ කට්ටිය අර තමන් කරගත්ත පින් විපාක දිගින් දිගටම සැප වශයෙන් විඳිනවා. එතන තියෙන සැප විතරනේ. දුක් විපාක දෙන්න අවස්ථාවක් නැහැ. හින්දා සැප විඳිනවා සැප විඳ ඉන්න තියෙන එකක් එතන ගිහිල්ලා. සැප ඒ කියන්නේ පින ඉවර වුණාට පස්සේ සැප පහ වෙලා පහළ ස්ථානයකටපත් වෙනවා. මිනිස් ලෝකෙ වෙන්න පුළුවන් නැත්නම් කෙලින්ම අපාගත වෙන්නත් පුළුවන්. ඒ හින්දා අර අනිත් දේව සංකල්පය බුදුදහමේ දේව සංකල්පය පටලවගෙන අපේ කට්ටිය මොකද කරන්නේ අර දෙවියන්ට කියලා කියන්නේ අපි දකින්නේ අර හෝනියම් කරන්න පුළුවන්
මේ මොකක් හරි බලපෑමක් කරන්න පුළුවන් කට්ටියට ඝාතනය කරන්න පුළුවන් තමන්ට පිහිටක් ලබා දෙන්න පුළුවන් මහා විශිෂ්ට පුද්ගල නැත්තම් මහා බලයක් තියෙන පුද්ගල විදිහට දකින්නේ. ඒ ආගම් වල අනුව දැක්කට කමන්නේ ඒක වෙන එකක්නේ. බෞද්ධ විදිහට පෙන්වන්නේ ඒක වෙනම එකක්. දෙවියන්ගේ ආශිර්වාදය හම්බෙන්නෙත් අර සීලවන්තව ඉන්නවා නම් කියලා කතාවකුත් තියෙනවනේ. සිල්වත් වෙන්න නම් දෙවියොත් වඳිනවා කියලා වෙන්නනවනේ. එහෙනම් අර දේව සංකල්පය මේකයි පටලව ගන්න එපා. අපි බෞද්ධ දෙවියෝ කියලා ගත්තට ඔය බෞද්ධ කට්ටිය නෙවෙයිනේ. කතරගම දෙවියෝ හරි විෂ්ණු දෙවියෝ හරි ඔක්කොම දැන් යන්නේ වාහනයක් ගත්තත් කතරගම දෙවියෝනේ. කතරගම දෙවියෝ පිට නෙවෙයිනේ කියන්න ඕනේ. ඒක තමන්ගේ පිටනේ තියන්න ඕන වාහනේ එළවන මිනිස්සුන්ට. හරියට එල්ලුවොත් හරිනේ. හැබැයි විභාගයක් ලියන කොටත් අපි කරන්නේ ඒ කියන්නේ අපිට අර ඒක පෙන්වන්නේ අර මානසික දුර්වලයි. අපි ඇත්තටම මේ රටේ ගත්තොත් පොඩි කාලේ ඉඳන් මෙහෙමනේ කියන්නේ බාහිරින් මොකක් හරි Tamanට හිත ශක්තිමත් කරගන්න බැරි වෙනකොට බාහිරින් පිටක් ඉල්ලන එකනේ කරන්නේ. Tamanට හිත ශක්තිමත් නම් Tamanගේ ඕන දෙයකට මුහුණ දෙන්න තරම් තියෙනවා නම් බාහිරින් උදව්වක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. Taman මේක සාර්ථක මුහුණ දෙන්න පාරන. අර බාහිරට යොමු වෙන්නේ Tamanට Taman ගැන විශ්වාසයක් නැත්නම් Tamanගේ ආත්ම ශක්තිය නැත්තම්. අර අපේ රටේ අධ්‍යාපන ක්‍රමයයි ඔක්කොම හැදිලා තියෙන දෙමව්පියනුයි වයසක කට්ටියයි ඉන්න ඔක්කොම පොඩි කාලේ දාගෙන අත්දැකීමුත් එක්ක තනියම වැඩක් කරන්න බෑ. තනියම හිතලා මේවා කරන්න, තනියම වැඩක් කරන්න, මේවා එකක් කරන්න. එහෙම ඒ කියන්නේ එහෙම එකක් හම්බෙන්නේ නැහැ රටේ. කරන්න දෙන්නෙත් නැහැ මොකක් හරි කරන්න ගියාම. එතකොට ඒ කට්ටියට නෑ අර අම්මලා තාත්තලා කරන ඒවා, ආච්චිලා සීලා කරන ඒවා, තව කවුරු හරි කරන ඒවා, ආගමික නායකයෝ කරන ඒවා දැක්කහම පේන්නේ අර බාහිරින් දෙයක් ඉල්ලගෙන Tamanට ඒ මොකක් හරි යදලා පූජාවක් තියලා මොකක් හරි වන්දනාවක් කරලා ඒකත් ඉල්ලන එකක්. නැත්තම් පිටක් ඉල්ලන එකක්. බාහිර මොකක් හරි Tamanට දෙන්න ඕන. හම්බෙයි කියලා බලන් ඉන්න එකක්. එහෙම නැතුව අර කීවනම් Tamanට හිත ශක්තිමත් කරගෙන Tamanට ඕන විදිහට හිත මෙහෙව ගන්න පුළුවන් නම් අර බාහිරින් එන ඕනම දෙයක් ප්‍රශ්න වලට මුහුණ දෙලා Tamanටම සාර්ථක වෙන්න පුළුවන්. ඒ කියන්නේ බුදුදහමේ හරය. අර මං කියවගේ අටලෝ දහමේ ඕන එකක් වෙන්න පුළුවන්. දරා ගන්න තරම් හිත ශක්තිමත් නම් බාහිරින් කොච්චර ප්‍රශ්නවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනේ ඒක නැති හින්දා අපේ කට්ටිය මොකද වෙන්නේ වැඩිපුර අර මං කියවගේ ආර්ථිකයක් දුර්වල නම් එතකොට ඉතින් හරි මානසික ප්‍රශ්නයක්. ඉතින් මේ හුණියමක් කරලා අල්ලපු ගෙදර කොඩි විනයක් කරලා එහෙම එකක් නෙවෙයි තියෙන්නේ. කියන්නේ Tamanට ඒක හිතලා අලුතෙන් දෙයක් හිතලා හරි එක්ක Taman කරන එක කරන්න බෑ. නැත්තම් කම්මැලිකම. දැන් අපේ රටේ කියනවනේ හරි කම්මැලි කියලා මිනිස්සු වැඩ කරන්න. ඒ ඕන කෙනෙක් ගත්තොත් එහෙනම් හරි කම්මැලි කියලා කියන්නේ. මිනිස්සු කියන්නේ වැඩ කරන්නේ නැහැ කියලා. ඒක නිකන් ආම්මරකම් බලන් ඉන්නවා හරි එක්ක කවුරු හරි දෙනකම් බලන් ඉන්නවා හරි මොකක් හරි බාහිර මොකක් හරි බල කියන්නේ දෙයියන්ගෙන් හම්බෙයි කියලා හරි බලන් ඉන්නවා කියලා පෙන්නන්නේ. දැන් ඔය කොරියාවට ගියොත් ජපානට ගියොත් එහෙම ලංකාවේ මිනිස්සුක් ගියොත් එහෙම වැඩ කරන්න ඕනේ. පිටරටකට ගියොත් එහෙම හරියට වැඩ කරන්න ඕනේ. කියන්නේ ඒ වගේ වැඩි කර වැඩ හොඳට. මුදලුත් හම්බ වෙන හොඳට. ඒ වගේම වැඩ කරන්නත් ඕන. කම්මැලිව ඉන්න බෑ. දැන් ඔය යුරෝපා රටවල් වල අපි ගත්තොත් එහෙම කියන්නේ වෙනසක් තියෙන කාලගුණ තත්ත්වය වෙනසක්. දැන් අපේ මුළු අවුරුද්දම පුරාම තියෙන්නේ මේ ඉර පායලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. අවුරුද්ද පුරාම ටිකක් මේවා කර එකත් බලපාලා තියෙලා තමයි කියන්නේ. එතන මේසුන්ට ඉතින් අවුරුද්දෙම හක් හරි කරලා ජීවත් වෙන්න පුළුවන්. දැන් අර රටවල හිම වැටෙනවනේ මාස 3-4ක් වැටෙනවනේ. එතකොට අර මේ මාස 3-4ටත් හරියන්න අවුරුද්දේ මාස 8ක් අර මාස 12ටම හරියන්න මාස 8කින් 7කින් වැඩ කරන්න ඕන. එතකොට මහන්සි වෙලා සෑහෙන්න මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ මිනිස්සුන්ට. මොකද නැත්තම් අර හිම වැටෙන කාලේට මොනවත් කරගන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් මිනිස්සු මහන්සි වෙලා වැඩ කරන්න ඕන. අන්න ඒ වෙනකොට අර බාහිර දේවල් ගැන විශ්වාසයක් තියන්නේ නැහැ. Tamanට ජීවත් වෙන්න පහසුවක් තියෙනවා නම් දැන් අපේ රටවල අර ජීවත් කොච්චර මෙයා කරත් පහසුවකුත් නැහැනේ. එතකොට ප්‍රශ්නයක් වෙනක. දැන් ඒ රටවල ජීවත් වෙන්න පහසුවකුත් තියෙනවා නම් Tamanට යම් කිසි මට්ටමක වියදම් කළා මේවා කරගන්නත් පුළුවන් නම් එතකොට ඒ කට්ටියට අර බාහිරින් දෙයක් ඉල්ලන්න ඕනේ නැහැ. ඒ කියන්නේ යම් කිසි තෘප්තිමත් භාවයක් තියෙනවනේ. එතකොට එහාට යන්න හිතෙනවා ඒ පුද්ගලයන්ට. දැන් අපේ රටේ අර බාහිර ප්‍රශ්න වැඩි හින්දා තමයි සාහෙන්න වැඩි. පෞල් ප්‍රශ්න වෙන්න පුළුවන්, ආර්ථිකයේ ප්‍රශ්න වෙන්න පුළුවන්, වෙනත් ප්‍රශ්න වෙන්න පුළුවන්. වැඩි වෙනකොට මේ කට්ටියට මොකද වෙන්නේ අර මේ මානසික එක දරා ගන්න බෑ. ඒක කල්පනා කර ගන්න බැරි වෙනවා. එතකොට මොකක් හරි පූජාවක් තියලා తాවකාලික මේවා කරලා අපි සීල් ගන්න එකත් අපි එහෙම යොදා ගන්න පුළුවන් නේ. ගෙදර ජීවිතේ හරි අප්‍රසන්න නම්. ඒක දැන් මෙතන ගත්ත දුරට වයසක කට්ටිය ඉන්නේ වාසකම් බලන ඉන්නේ. ඒක ගෙනාපු ලේලි අවුල් නම්, ඒ කියන්නේ ප්‍රශ්න දා ගන්නවා නම් පුතා එක ප්‍රශ්න තියෙනවා නම් මිනිබිරිය අවුල් නම්, ගෙදර පරිසරය අවුල් නම් මොකද කරන්නේ මේ ඔය දවසක් ඇවිල්ලා අර ප්‍රශ්න වලින් නිදහස් වෙලා తాවකාලිකව වෙනම තැනක ඇවිල්ලා ඉන්න. ඒතකොට හරි හොඳයි. ඇයි ඒ මොකක්වත් බයින්න කෙනෙක් නැහැ, මොනවද කියන්න කෙනෙක් නැහැ, තරහකාරයෙක් දකින්න නැහැ. ඒතකොට හරි හොඳයි. නිදහසේ තියෙන. ඒතකොට හිතනවා හරි හොඳයි සිල් ගත්තාම හරි හොඳයි කියලා. දැන් මෙතෙන්ට පන්සලට ඇවිල්ලා සිල් මාසෙම සිල් ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? එකත් ආයේ ඒකාකාරී වෙනවා, ආයෙත් ඒක පා වෙනවා. දැන් මේක පන්සලක ඉන්න බෑ. මෙතන පන්සල් හොඳ නැහැ. කැලේකට ගිහිල්ලා ඉන්නවා කියලා හිටියොත් එimhe ටික කාලයක් යනකොට ආයෙත් ඒකත් සාමාන්‍ය වෙනවා. සාමාන්‍ය වුණාට පස්සේ ඒකත් එපා වෙනවා. ඒකනේ අපිට වෙන්නේ. කියන්නේ හිත හැදිලා තියෙන හැම වෙලාවෙම අලුත් දෙයක් බලාපොරොත්තු වෙනවා. අලුත්.
කියන්නේ තියෙන එක මදි. තව එකක් ඕන, තව එකක් ඕන, තව එකක් ඕන. අර ඇති වෙන්නේ නැහැ කියලා පෙන්නන්නේ. يعني රූප ඒ කියන්නේ එතන තියෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලානේ පෙන්නන්නේ. කියන්නේ අලුත් දෙයක් ඕන. අපි දැන් චාරිකාවක් ගියා කියලා. චාරිකාවක් ගියොත් එහෙනම් අපි හිතමු අලුතෙන් තැනකට යනවා හරි හොඳයි. එතන හරි ෂෝක් හරි හොඳයි. කියලා අනිත් කට්ටියට යන්න කියනවා. එතන දෙක පාරක් යනවා, දෙපාරක් යනවා, පස් පාරක් යනවා, 10 පාරක් ගියොත් එහෙනම් එතන වැඩක් නැහැ. මොකද අපි යන්න කලින් දන්නවා. අපි සින්දුවක් ඇහුවා, චිත්‍රපටයක් බලුවා, කතාවක් බලුවා, මොකක් බලුවත් ටික කාලයක් යනකොට ඒක පා වෙනවා. ඒ අපිට හැදිලා තියෙන අලුත් දෙයක් ඕන, අලුත් දෙයක් ඕන. අලුත් එකකින් තමයි අපිට තියෙන්නේ. අනේ ඒ හින්දා දැන් මෙතන මේක අර මානසික ශක්තිය ඇති කරගන්න බැරුව මානසික තෘප්තිමත් භාවය ඇති කරගන්න බැරි වෙනකොට අපි අර බාහිර පුද්ගලයන්ගේ පිහිට ඉල්ලන්න සරණ ඉල්ලන්න යමු වෙනවා. ඒ කියන්නේ එතන තනිකරම තියෙන අපිට මානසික ශක්තිය නැති. එහෙම නැති කෙනෙක් ඉතින් ඒක රියාට කමන්නේ තාවකාලික සහනයක් හම්බ වෙනවනේ. ඒකනේ ආමිෂ පූජාවක් තියෙන්නේ බුදුදහමේ. ආමිෂ පූජා එපා කියන්නේ නැත් ඒකනේ. වන්දනාමාන කරන එක අන්තයට යන්න හොඳ නැහැ. අය මෝඩ විදිහට අපිට තියෙන පළතුරු මහා ටොන් ගානක් ගෙනල්ලා චෛත්‍යයක් ගොඩ ගහනවා. නැත්නම් වෙන මොනවා හරි ගෙනල්ලා ගොඩ ගහනවා. ඒව ඇත්තට ටිකක් මොලේ කල්පනා කරන්න ඕන. දැන් අර දැන් තියෙන හරියට ගත්තොත් එimhe හාමුදුරුවෝ නමක් දෙයක් කිව්වත් ඒක හිතන්න ඕන කෙනෙක්. මොකට කියනවද දන්නේ නැනේ. දැන් දේශපාලන පක්ෂ වශයෙන් බෙදලා ඉන්නවා වෙන වෙන විදිහකට බෙදලා ඉන්නවා. එතකොට මෙයා මොකටද මේ කියන්නේ කියලා අපිටත් මොලයක් තියෙනවා මේ කාලේ ගත්තොත් එimhe. මේක කරන්න හොඳ දෙයක්ද ඇත්ත දෙයක්ද බොරු දෙයක්ද බුදුහාමුදුරුවෝ කීප දෙයක්ද කියලා Tamanටත් කල්පනා කරලා බලලා තමයි තීරණය කරන්න. කිව්ව ගමන්ම පිළිගන්න ඕනේ නැහැ. ඒ දේ තීරණය කරන්න ඕනේ මේක බුදුදහමට අනුකූල දෙයක්ද මෙහෙම කියක්ද. එහෙනම් ටිකක් කල්පනා කරලා බලන එක තමයි මේ කාලේ හොඳම දේ. කවුරු කීවත්. කියන්නේ බණ කීවත් මොකක් හරි ධර්ම දේශනාවක් කරත් ඒකත් Taman හොඳට කල්පනා කරලා බලලා තමයි මේවා කරගන්න ඕන. එහෙම නැතුව අර gediya පිටින්ම කියන ඔක්කොම පිළිගත්තට පස්සේ දේශේන මිනිස්සුන් රවට්ට ගන්න මොකක් හරි කිව්වහම මිනිස්සුන්ට ඒ දේවල් පාවිච්චි කරලා දේශපාලනයේදී ආගම හරි මොකක් හරි මම ගියාම මගේ තියෙන මොකක් හරි හිතේ තියෙන මොකක් හරි වැඩිපුර කැමැත්තක් තියෙන දේවල් පාවිච්චි කරලා ඒක රවට්ට ගන්න පුළුවන්. ඒ වගේ තමයි අපිට ආමිෂ පූජාව පැත්තට ගත්තත් එහෙම ඒක අර බුදුහාමුදුරුවෝ වෙන්න එක නෙමෙයි වෙනත් පැති වලට යොමු වෙලා තියෙනවා. එහෙනම් දෙයක් කරනකොට මේ කාලේ විදිහට හොඳට හීව ගමන් පිළිගන්නේ නැතුව හොඳට කල්පනා කරලා පිළිගන්න එක තමයි හොඳ. අනේ එහෙනම් මම දැන් මේ කියාගෙන ආවේ අර ආමිෂ පූජාව කියන එක තියෙන්න ඕනේ යම් මට්ටමකට. ඇයි අර ධර්මයේ කියන එක හරියට තේරුම් ගන්න බැයි නම් පුද්ගලයාට අර දෙයක් කරලා තාවකාලික සහනයක් ඇති වෙනවනේ. බෝධි පූජාවක් තිබ්බහම වන්දනාමාන කරාම පිරිත් ටිකක් කියවම සහනයක් ඇති වෙනවා තාවකාලිකව. ප්‍රශ්න ටික යනවා. ආයි නැති වෙන්නේ නැහැ. ඒ වුණාට ඒ වෙලාවට තාවකාලිකව නැති වෙනවා. අර ඒක අපි සින්දුවක් ඇහුවාම වෙන දෙයක් ඇහුවාම වෙනවා වගේ තාවකාලික අයින් වීමක් වෙන්නේ. අතන වෙනම දෙයක් මෙතන අතන කෙලස් වැඩෙන්න පුළුවන් මෙතනත් කෙලස් තාවකාලික යට යන එකක් වෙන්නේ. වැඩෙන්නේ නැහැ තාවකාලික යට යනවා. එතකොට අර ප්‍රශ්න ටික යට ගියාට පස්සේ තාවකාලික සහනයක් තියෙනවා. හරියට අර බීමත් පුද්ගලයා වගේ අපි ගත්තොත් එහෙම උන්ට අර විශාල ප්‍රශ්න තියෙනවා. ඒක වැඩ කරලා මහන්සිය වෙන්න පුළුවන් නැත්නම් ගෙදර ගියාම හරි අප්‍රසන්න ගෙදර පරිසරය. ළමයිගේ ප්‍රශ්න, නෝනාගේ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, ණය වෙලා තියෙන ආරාමයා තියලා මතක් වෙනකොට හරි කරදරයක්. ඉතින් මත්පැන් ටිකක්, මත් වතුර ටිකක් පානය කරලා වෙන මොනවා හරි පානය කරාම මොකද වෙන්නේ? අර සංඥා දැනෙන එක නවතිනවනේ. ඒක පෙන්නන්නේ ස්නායු වැඩ පණ වෙනවා කියලා පෙන්නන්නේ. මොළයට පණිවිඩ යන එක නවතිනවා. ඒ විදිහට ගත්තොත් බුදුදහමන ගත්තොත් එහෙම සංඥා ඇති වෙන එක, හිතවිලි ඇති වෙන එක ටිකක් අඩු වෙනවා වගේක් වෙනවා. එතකොට යාට ඉතින් අර ප්‍රශ්න නැහැ. තාවකාලිකව යට යනවා ඉතින්. ආයෙ ඉතින් 100 ආවට පස්සේ හොඳ 100 ආවට පස්සේ ආයෙ ප්‍රශ්න තියෙනවා. යන ඉතින් අර පැය 27 විවි ඉන්න ඕන. ඒක දැනෙන්නේ නැහැ නෝක්වත්. ඒක වෙනම ලෝකයක් එතකොට ඒක. අනේ ඒ වගේ තමයි එතන නරක එකක් ඒක. අර මෙතනදී වෙන්නේ අර හොඳ එකක්. හොඳ එකක් පාවිච්චි කරලා తాවකාලිකව අර දුක් කරදර අර ටික යට කරනවා. ඒ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ දැන් බුදුහාමුදුරන්ගේ විදිහට ඇති වෙන්න හේතුවක් තියෙනවා. මානසික ප්‍රශ්න ඇති වෙන්න හේතුවක් තියෙනවා. හේතුව තේරුම් ගන්න පුළුවන් හේතුව අයින් කරගත්ත පුළුවන් නම් අර දුක් ඇති වෙන එක පීඩාවක් නැති වෙන කියන ඵලය ඇති වෙන්නේ නැහැ කියන එක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නලා දීලා තියෙන්නේ. නැනතර අපි ගත්තොත් එහෙම මෙතන අර මම පෙන්වුවා වගේ අර දේව සංකල්පය ඇවිල්ලා හින්දුන්ගේ තියෙන දේව සංකල්පය අපිට ඇවිල්ලා අර ਸਰව බලධාරී දේව සංකල්පය අපිට ඇවිල්ලා මොකද වෙලා තියෙන්නේ? මේ කට්ටිය අපිට ඔක්කොම ලබා දෙයි මේවා කරන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙලා. නෑ අය බියටපත් වෙලා දුක් දුම්නස් ඇති වෙලා පීඩාවක් නැති වෙලා තියෙනකොට ඒ කට්ටිය බලාපොරොත්තු වෙන බාහිර සහනයක්. මේ බුදුදහමේ පෙන්නන්නේ එහෙම එකක් නෙමෙයි. එතකොට අර ඇත්තන දෙවියන්ට එහෙම ගත්තොත් එහෙම දෙවියන්ට වඩා මිනිස්සු බලවත් උසස් කියලා පෙන්නන්නේ බුදුදහමේ. එනිසා තමයි ඉහළම ස්ථානයේ ඉන්නේ. ඒ හින්දා ඒක ඉතින් අර මේ මෙහෙම කීවා කියලා එක පාට නැති වෙන්නේ නැහැ. මොකද අපහන්ට ප්‍රශ්නයක් ඇති වුණා මේක අර හිත ශක්තිමත් නැත්නම් ආයේ ඒ පැත්තට යනවා. හරි හොඳයි කියලා පිළිගත්තට ආයෙත් ප්‍රශ්නයක් ඇති වුණා මේකට මුහුණ දෙන්න සාර්ථකව මුහුණ දෙන්න බැයි නම් මොකද වෙන්නේ? මේ අර පැත්තට යමු වෙනවා.
දැන් ওই කාලයක් තිබ්බනේ සෝමහාමුදුරුවෝ ඉන්නකොට ඔය දේව සංකල්ප ගැන කියලා ප්‍රශ්නත් ඇති වෙලා මිනිස්සු අයින් වුණානේ. ඒක අවබෝධයෙන් ඇති වුණේ නැහැ. ඒ මොකද උනේ? తాවකාලිකයේදී අර කියන හින්දා මොකක් කරේ වෙලාද? ආයෙත් උන්වහන්සේ අපවත් වුණාට පස්සේ ආයෙත් ඉදි නැතිලා ආයෙත් අර මිනිස්සු පරණ පුරුදු පාරම යනවා. මොකද අර ප්‍රශ්න දුක් දුන්නස් එනකොට ඒකට දරා ගන්න බැරි හින්දා මොකද කරන්නේ? තනිකරම ආයෙත් අර පැත්තට යමු වෙනවා. ඉතින් ඒක වැරද්දකුත් නැහැ මේ ගත්තාම. මොකද බුදුදහම කියලාත් අපිට අහන්න හම්බ වෙන වෙනම එකක් නික. බුදුදහමෙත් පෙන්නන හාමුදුරුවෝ පෙන්නන්නෙත් එහෙම මොකක් හරි එකක් කරලා මෙහෙමත් කරන්න කියන එක. ඒ කියන්නේ හිත ශක්තිමත් කරගෙන ජීවත් වෙන විදිහ පෙන්නන්නේ නැහැ. අර බාහිර මොකක් හරි පුද පූජාවක් කරලා වන්දනාමානයක් කරලා එහෙම කරලා ජීවත් වෙන මාර්ගයක් පෙන්නන්නේ. ඒතකොට ඉතින් ඒක ඒ කට්ටියටත් නැහැ, පෙන්නන කට්ටියටත් නැහැ, අනුගමනය කරන කට්ටියටත් නැති වෙන්න පුළුවන්. ඒද තේරුම් ගන්න ඕන තමන්ගේ හිත පිළිබඳ විශ්වාසයක් තියෙනවා නම් ආත්ම ශක්තියක් තියෙනවා නම් අර බාහිරින් ඉල්ලන්න ඕනේ නැහැ කියන එක පෙන්නන්නේ. බාහිරින් ඉල්ලන්න ඕනේ හිත ශක්තිමත් වේ ඕනේ දෙකට මුහුණ දෙන්න පුළුවන්. ඒක තමයි පෙන්නන්නේ මෙතනදී. ඒක කාරණාවක්. ඒ කියන්නේ අර දේවාල පෙන්න දෙයියෝ කියන එක. ඒ කියන්නේ අපේ රටේ වැඩියෙන්ම තියෙන්නේ. ඊළඟට පෙන්න ඔය අපිට තියෙන ජ්‍යොතිෂය සම්බන්ධයෙන්. හරියට කරනෝනේ අපි. ඕන එකක් කරන්න ගියාම නැකත් බලනවා කියලා එකක් කරනවානේ. අපේ රටේ ඔය ජනාධිපතිවරයෙකුත් පෙරදුනානේ නේද? නැකත් බලන්න ගිහිල්ලා හරිය මේක දින නැකත කියලා දීලා. පස්සේ නම් වෙනේවා කීවා. එහෙම එක ඕන එකක් තියෙනවනේ අපේ රටේ. ඒ කියන්නේ දැන් ඔය වොන දෙන්න ජනාධිපතිනක දෙන්නේ තුනේ තරම් කරනවා නම් අනිවාර්යයෙන්ම දෙන්නම් බලනවනේ ඉතින්. ඒක මෙයාටත් දෙනවා මෙයාටත් දෙනවා. ඉතින් එහෙනම් කෙනෙක් දෙනවා කවුරු හරි. හොඳයි කියලා දුන්නට. දැන් අපේ කතාවද බඳින්නකොත් විවාහ වෙන්න ගියොත් අපි සමහරට විභාග ලියන්නත් යනකොටත් බලන සමහරට දවස් වලට එක එක වෙලාව බලලා තියෙනවා. මට මතකයි මගේ නෑදෑයගේ පුතෙක් හිටියා විභාග ලියන්න යනකොට ඒ කියන්නේ එක දවසට එක එක නැවතත් රකින් රාහු කාලේ මගහැරලා හොඳ නැකත් තියෙනවා. සමහරට දැන් ගෙදරින් යන්න දෙන 8:00 වටන් ගන්න විභාගෙ ළඟ තියෙන ඉස්කෝලේ විනාඩි 10න් 15න් යන්න පුළුවන් පයින් ගිහිල්ලා. සමහර නැකත් තියෙන ගෙයින් එළියට බහින්න කියලා. සමහර නැක 5 මාට තියෙනවා 6යි ගානට තියෙනවා. ඉතින් අර ගෙයින් එළියට බහලා ඉන්න ඕන විභාග වෙනකම්. ඔයගේ ඕන තරම් තියෙනවනේ වෙන එකක් ගන්නත් පුළුවන්. ගියක් හදන්න ගියාමත් ඒවා මෙහෙමත් එහෙමයි. එක එක වෙන්න පුළුවන්. ඒ කාලේ මම දන්නේ නැහැ ජ්‍යොතිෂය ගැන එච්චර දන්නේ. ඒ කාලේ යම් කිසි ගණිත ක්‍රම පාවිච්චි කරලානේ හදනවා කියන්නේ ඒක. දුර ප්‍රමාණය. ජ්‍යොතිෂයගේ තාරකා විද්‍යාව කියලාත් එකක් තියෙනවනේ. ජ්‍යොතිෂයත් ඒ කාලේ ටිකක් මොකක් හරි බලලා ඍෂිවරු කියලානේ කියන්නේ. ඒ කියන්නේ ඒ කැලේට වනාන්තරගත වෙලා යම් කිසි සීතේ භාවනාවන් වඩලා මේ සමත භාවනාව වඩලා හිතේ ධානය උපදවා ගත්ත ඥාන තිබ්බ කට්ටිය කියපුවා ඍෂිවරු කියලානේ පෙන්නන්නේ. ඒ කට්ටිය එහෙම වෙන්න පුළුවන්. දැන් අපේ රටේ ගත්තොත් එහෙම ඉතින් දැන් පත්තර 10ක් ගත්තොත් එහෙම රූපවාහිනී නාලිකා 10ක් ගත්තොත් එහෙම 10 දෙනෙක් කියවොත් එහෙම 10ක් නේ කියන්නේ. ඒ කියන්නේ ඔක්කොම එකම එක නම් බලන්නේ එකම විදිහට නම් බලන්නේ එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් ගණිතය ගත්තොත් එහෙම සූත්‍රයකට ආදේශ කරොත් එහෙම එක උත්තරයක් එන්න බෑ. උත්තර දෙකක් තියෙන්න බෑනේ ඒකේ. සාමාන්‍යයක් ගත්තොත් එහෙම දෙකක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ඕන කෙනෙකුට එකක් එන්න ඕනේ එක උත්තරයක් එනවා අන්තිමේ සුළු කරාම. අතනත් ඔක්කොම එකම સિદ્ધාන්තය නම් පාවිච්චි කරන්නේ ඔක්කොටම එකක් එන්න ඕන. එහෙම වෙන්නේ නැත්නම් ඒ කියන්නේ එක එක්කෙනාගේ දැනුම් මට්ටම් අර මට්ටම් මේවා පාවිච්චි කරන හින්දානේ. ඒ හින්දා ඒක ගත්තාම අර කියන්නේ අනවශ්‍ය විදිහට ගිහිල්ලා ඉන්න අපේ රටේ කට්ටිය. ඒ කියන්නේ ඒක තදින් විශ්වාස කරනවා ඕනටත් වඩා. අය බුදුදහමේ පෙන්නන්නේ මොකද්ද? නැකත්තරු සම්බන්ධයෙන්. නැකත්තරු වලට කරන්න එකක් තියෙනවා. Tamanට කරගන්න දෙයක් තියෙනවා. ඒ වෙලාව තමයි සුබ මොහොත කියලා පෙන්නන්නේ. අර එක ගාතාවකක් තියෙනවානේ. ඔබ යම්කිසි උදෑසනක දහවලක රාත්‍රියක සිතින් කයින් වචනයෙන් යහපත් ක්‍රියාවක් කරයිද? ඒ ඔබට සුබ නැකතක්, සුබ දහවලක්, සුබ උදෑසනක්, සුබ සන්ධ්‍යාවක්, සුබ රාත්‍රියක්, සුබ වේලාවක්, සුබ මුහුර්තයක්. ඒ කියන්නේ යහපත් දෙයක් කරනවා. සිතින් කයින් වචනයෙන් යහපත් දෙයක් කරනවා. ඒ ඕන වෙලාවක්. රෑ 12ට කරත් සුබ මොහොතක් ඒක. සුබ වේලාව, සුබ නැකත ඒක. හොඳ වැඩක් කරනවා. දවල් 12ට කරත් ඒක සුබ නැකතක්, සුබ වේලාවක්. අර අපේ රටේ අර තදින් බැහැගෙන තියෙන හින්දා මේක කොච්චර කිව්වත් ඔලුවට යන්නේ නැහැ. මෙහෙම කරොත් හරියයි කියලා දැන්. එහෙම හරියන කට්ටියක් දෙන්න පුළුවන් ඉතින්. ගොඩක් දෙනකොට එහෙම වෙන්නේ නැහැ. හරියට කොච්චර බලලා මේවා කරත් එහෙම. එහෙනම් අපේ රටේ දැන් සෑහෙන තැනක් තියෙනවානේ. টয়ලට් එකක් හදන්න සුබ නැකත් බලනවනේ. ඉතින් එහෙනම් දැන් අර දියුණුව රටක් වෙන්න ඕන ලංකාව. උඩට ගිහිල්ලා ඒ නැකත් බලන විදියට ගත්තොත් එහෙම. එහෙම වෙලා නැත්te ඒක වෙන්නේ නැති හින්දා. ඒ කියන්නේ ඒකට බාහිර එක්කට තමන්ගේ ජීවිතේ විසඳන්න දීලා වළං ඉන්නවා. ඉතින් ඒක කිසිම වැඩක් හරියට සාර්ථක වෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන් ගැන විශ්වාසයක් තියන්න. එහෙම විශ්වාසය තියලා වැඩ කරන කට්ටියනේ දිනු වෙලා තියෙන ඕන කෙනෙක් ගත්තොත් වාසනාවක් යම් කිසි මට්ටමකට තියෙන්න පුළුවන්. තියෙන්නත් ඕන. ඒ වගේම ඒ තමන් පිළිබඳ තියෙන ආත්ම විශ්වාසයත් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔය තවත් ඇවිල්ලා තියෙනවනේ මේ වගේ දේවල් ඔය ෆෙන්ෂුයි. තව එක එක අර තියෙනවනේ ගෙම්බෝ ඉන්නවා. තව ඔය ලාෆින් බුද්දා කියලා දැකලා තියෙනව නේද?
හිනාසෙන බුදුන් කියලා බඩ තඩි බඩ ගෙඩියක් තියෙන ඉන්නේ. ඒකට කාසිය තියලා තිබ්බම එතන පහළ වෙනවා. ඉබේ පහළ වෙනවා වගේ එකක්. කියන්නේ ඔය කඩවල් වල මං හිතන්නේ තියෙන්නේ. වෙලදාම් කරනවා කියන්නේ ගොඩක් වෙලාට මම දැකලා තියෙනවා. එතන තියෙනවා කාසිය දාලා තියෙනවා එතන. ඒක තිබ්බම ඒක අත ගෑවම මොකක් හරි කරාම වෙනවා කියලා. තව එක එතන එක මන්තර කිව්වම මෙහෙම කරාම හම්බ වෙනවා කියලා. ඒ එහෙම වෙන්නේ අර තමන් කොච්චර මහන්සි වෙලා මෙහෙම කරාට අර හරියන්නේ නැහැ. එක්කෝ කියන්නේ තමන්ගේ එක කියන්නේ මේ කල්පනා කරලා කරන්න ඔළුවක් නැහැ. කියන්නේ බුද්ධියක් නැහැ නැත්තම් වැඩේ කරන්න හරියට තේරෙන්නේ නැහැ. ඒක අර අපේ රටේ අධ්‍යාපන ක්‍රමයත් එක්ක බලපාන වෙන ප්‍රමාණයට කටපාඩම් කරලා යවන්නේ. කටපාඩම් කරලා විභාගෙ ලියහම විභාගෙ ලියලා හිතලා වැඩක් කරන්න උගන්නන්නේ නැහැ ඇත්තටම. හිතලා වැඩක් කරන්න බෑනේ ගොඩක් කට්ටියට. දැන් ගියාම එහෙම මම දකිනවා දැන් අපි මාත් දහම් පාසලේ උගන්නන්න ගියාම ඒ කට්ටිය කියලා තියෙන එකක් කරන්න යරුවාම හිතලා දෙයක් කරන්න බෑ ඇත්තටම. මොකක් හරි ගියාම හිතන්න බෑ තැනකට ගිහිල්ලා. ඒ කියන්නේ ඒක පුරුදු කරලා තියෙන විදිහට කරන රොබෝලා වගේ. හිතන්න බෑ. ඒ ගොඩක් කට්ටියට. එහෙමනේ පුරුදු කරලා තියෙන්නේ. ඒ කියන්නේ අලුතෙන් හිතන්න බෑ. ඒකනේ කියන අපේ රටේ විද්‍යාඥයෝ එහෙම බිහි වෙන්නේ නැහැ කියලා කියන්නේ ඒකනේ. ඒක බොහොම පොඩ්ඩනේ බිහි වෙන්නේ විද්‍යාඥයෝ. ඒ විද්‍යාඥයෙක් කියන අලුතෙන් හිතන්න පුළුවන් වෙන්න ඕනේ. මේ කට්ටියට පාඩම් කරලා කටපාඩම් කරලා යවුවාම මොකක් හරි මේවා කරාම ඒකට හිතන්න බෑ. ඒක ඔහෙ ලියනවා. ඊට පස්සේ රස්සාව කරනවා. ඒක රස්සාවට ලියනවා. රස්සාව හම්බුනා එතනින් හරි හිතන්න බෑ. හිතන්න තේරෙන්නේ නැහැ. හිතන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. එහෙනම් අර ව්‍යාපාරයක් කරන්න ගියත් වෙන තැනකට ගියත් කොහෙට ගියත් ආයෙත් අර පුරුදු විදියට ඔහෙ යනවා. අලුතෙන් දෙයක් හිතලා කරගන්න තේරෙන්නේ නැහැ. තේරෙන කට්ටිය ටිකක් ඉන්න පුළුවන් ඒ වුණාට තේරෙන්නේ නැහැ ලංකාවේ කට්ටිය ගත්තොත්. මේ පොඩි කාලේ නම් දීලා තියෙන පුරුද්ද ඒක. ඒ කියන්නේ පොඩි කාලේ නම් ඔක්කොම කරලා දෙනවා එක්කෝ. ඊට පස්සේ නැත්තම් මොකක් හරි රාමුවකට කුරු කරලා එහෙම ඔක්කොම එකම විදිහකට යවනවා. අලුතෙන් හිතලා දෙයක් කරන්න උගන්වන්නේ නැහැ. ඒ කියන්නේ පුරුදු කරන්නේ ඒකට. දැන් එතකොට මම අර කාරණා කීපයක් පෙන්නුවේ. එකක් ජ්‍යොතිෂය වෙන්න පුළුවන් අනිත් එක ඔය සත්තු ආතිආරම මේවා දාන දා ලබා දෙනවා කියන ඒවා වෙන්න පුළුවන් නැත්තම් විශේෂයෙන්ම දෙවියෝ දේව සංකල්පය කියන කාරණා. දැන් අර ඉන්දියානු සමාජය ඒ කාලේ තිබිලා තියෙනවනේ එතකොට අර බියෙන් තැති ගත්තාම ප්‍රශ්නයක් වුණාම ලෙඩක් ඇදුනහම ගිහිල්ලා මොකද කරන්නේ අර මහා ගහක් තියෙන තැනකට ගිහිල්ලා දැන් ඔය ඇසතු ගහත් තියෙන ඇසතු ගහ කියන්නේ අපි කියන්නේ බෝධිය කියලාත් කියන්නේ ඒක නෙමෙයි. කියන්නේ ඒ කාලේක ලොකු ගස් තියලා තියෙන්නේ ඒක නෙමෙයි වනස්පති කියලානේ කියන්නේ. ඉතින් ඒක මොකක් හරි බලයක් තියෙන්න පුළුවන් මොකක් හරි මේවා මුන්න කියලා ඒ කාලේ බුදුහාමුදුර බුදු වෙන කාලේ පූජනීයත්වයට පත් වෙලා තිබ්බ ගහක් ඒක. ඒක මේ බුදුහාමුදුර පහල වෙන ගොඩාක් කාලෙක අවුරුදු 100කට 400කට 500කට විතර කලිනුත් ඒක පූජනීයත්වයට පත් වෙලා තිබ්බ ගහක් කියලා තියෙන්නේ. වෙන ඒ කාලේ තිබ්බ ආගම් වල. ඒක යුගයන් වල. ඒ කියන්නේ ඒක මහා ගහක් ඉඳලා ඒක පූජනීයත්වයට පත් වෙච්ච දෙයක්. එතකොට අපි අර ගිහිල්ලා ඒ කට්ටිය කරා වගේම දැන් බෞද්ධ වුණාට ඒ කියන්නේ නමට බෞද්ධ වුණාට ඇත්තට උපතින්නේ බෞද්ධ වෙන්නේ. ඉතින් එහාට බෞද්ධකම නම් ඉස්කෝලේ ගිහිල්ලා දහම් පාසල් ගිහිල්ලා ඉගෙන ගත්තට එතන එහාට බෞද්ධකමක් නැහැ ගොඩක් දිනෙකගේ. දැන් නම් ටිකක් උනන්දුවක් තියෙනවා වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට නැත්තම් නෑ අර අපි අහන් ඉන්න එක ඒක කියලා ටිකක් ඉන්න එකක් නේ කරන්නේ. එතකොට මොකද කරන්නේ අර පරම්පරාවෙන් ආපු එක හැමම කරනවා. හරිද වැරදිද බලන්නෙත් නෑ ඇත්තටම. අපි දැන් මල ගෙදරක් ගත්තොත් එහෙම මල ගෙදරක විශේෂයෙන් මල ගෙවල් වලත් තියෙනවා එක එක ඒවා කරපු දේවල් අපි ඉතින් පරණ කාලේ ආයෙත් තාමත් කරනවා. ඒවා අයින් කරන්න ඕන සමහර ඒවා. කියන්නේ ඒ කාලේ හේතුවක් ඇතුව කරලා තියෙන්නේ. ඒ කාලට අනුව. දැන් ඒක වැඩක් නැකට වෙන්නේ. අලුත් ඒවා තියෙනවානේ. ඒතකොට පරණ යම් චාරිත්‍ර වලත් අයින් වෙලා යන්න ඕන. අයින් වෙන්නේ නැතුව අපිත් ඉතින් අර අම්මා කරපු හින්දා තාත්තා කරපු හින්දා බලලා එහෙම්මම කරනවා. ඒ කියන්නේ අවබෝධයක් නැහැ කියන එකනේ. අර පුරුද්දෙන් කරනවා කියන පරණ හන මිටිය කරේ තියන් යනවා කියන්නේ. අර දැකලා පුරුද්දට කරලා තියෙන පුරුද්දට ඒක එහෙම්ම කරන මේ කරන්නේ මොකද්ද කියන එකට හිතන්නේ නැහැ. ඒක කරන්න ඕනද නැද්ද කියලා හිතන්නේ නැහැ. අන්න ඒ හින්දා අර ඉන්දියානු සමාජයේ ඒ කාලේ බුදුහාමුදුර පහළ වෙනකොට තිබ්බා වගේ මේ ගස් ගල් වැඳලා මේවා කරලා ප්‍රාර්ථනා කරන ක්‍රමයම බෞද්ධ වුණාට අර බෞද්ධ කියලා නමට තිබ්බට ඒකම දැන් ලංකාවට අවිල්ලා දෙන වෙන විදිහකට. අර දේවාල පස්සේ යන එකට බෞද්ධ නම් දා බෞද්ධ දෙයියෝ කියලා දාගෙන ඉන්නවා. වෙන එකකින් කුලියට ගත්ත කට්ටිය බෞද්ධ කියලා නම් දාගෙන ඉන්නවා. අර වෙන ආගම් වල තිබ්බ ගස් වලට වඳින ඒවා චෛත්‍ය වලට වඳින ඒවාට ආයෙත් ඒක බෞද්ධ කියලා දාගෙන ඉන්නවා. අර මං කලින් කිව්වා වගේ ඇත්තටම බෝධියට සත්කාර කරනවා. බෝධි පූජාව දෙනවා නම් බෝධි පූජාව කියන්නේ ඇත්තම ගත්තොත් එහෙම මොකද්ද? අර ගිහිලා ඉල්ලන යදින එක නෙමෙයි. බෝධියට අවශ්‍ය නම් ජලය අවශ්‍ය නම් ජලය දෙන්න ඕන. එතන අපවිත්‍රලා තියෙන එක පිරිසිදු කරන්න ඕන. මේක බුදුහාමුදුරන්ට බුද්ධත්වයට පත් වෙන්න උපකාර කරලා තියෙන. ඒ හින්දා ඒකට කළගුණ සැලකීමක් වශයෙන් ඒක ගුණය සිහි කරලා එතෙන්ට මලක් පහන පූජා කරලා වඳින එකයි ඇත්තටම වෙන්න ඕන. ඔය අපි ඒක කරාට බෝධි පූජාව කියලා. ඒක ඒ කාලේ ඇත්තටම බෝධි පූජාත් හරි මොන හරි පටන් ගන්න තියෙන ඔය 1980 ගණන් වල නේ ජනප්‍රිය වෙලා ඉවිල්ලා තියෙන. අර ඒක හමුදුනමක් හින්දා. මේ කාලේ ඉඳන් තමයි බෝධි පූජා දැන් ප්‍රසිද්ධ වෙලා ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඒක අලුතෙන් හදාගත්ත එකක් නේවා. ඒ වගේම ඔය චෛත්‍යයට වන්දනා කරනවත් ඇත්තටම ඒකනත් ප්‍රාර්ථනාවක් කරනවා. ඒකත් ඇත්තට ඉල්ලීමක් නේ කරන්නේ ඒතර.
ඇත්ත පූජාව නෙවෙයි ඇත්ත කරන්නේ කළගුණ සැලකීමක් කරන එක ඇත්තට වෙන්න ඕන. මෙන්න මෙහෙම බුදුහාමුදුරුවෝ අපිට මෙහෙම දෙයක් ලබා දීලා තියෙනවා. ඒකට ස්තුතිවන්ත වෙන්න ඕන කළගුණ සැලකන්න ඕන. ඒ කියන්නේ සිහි කරන ගුණයක් සිහි කරන එකක්. ඒත් ඇත්තටම වෙන්න ඕනේ. ඇත්තම බෝධි පූජාව ඇත්තම වන්දනාව වෙන්න ඕනේ ඒක. එහෙම නැතුව අපිත් අරක අරගෙන අපි හිතන් ඉන්නවා අපි දැන් මම දැකලා තියෙන කට්ටිය කියනකොට මේ අපි ගාථාව එහෙම කියනකොට මම දැකලා තියෙනවා මේ ඒක අපිට අදාළ නේ අපි කරන්නේ බෝධි පූජාව තියෙන අපි කරන්නේ චෛත්‍ය වන්දනාව. අර ගාථාවෙත් තියෙනනේ ගස්කල් වලට වඳිනවා තියෙන මොකක් හරි පූජනීය ස්ථානට වඳිනවා කියලා. අපිට අදාළ නෑ කියලා හිතන් ඉන්නේ අපිටත් අදාළයි. ගහෙන් ගිහිල්ලා ගහට වඳිනවා කියලා හිතන් වඳිනවා නම් මට මොකක් හරි දෙන්න කියලා හිතන් ඒක ගස් වැඳීමක් තමයි බෝධියට වැඳලා ගරු කිරීමක් නෙවෙයි ගහට වඳලා ඉල්ලන එකක් කරන්නේ. චෛත්‍යයක් ගාවට ගිහිල්ලා වැඳලා ඉල්ලනවා නම් ආයෙත් ආයේ බුදුහාමුදුරන්ට කරු කිරීමක් නෙවෙයි කරන්නේ. මට ඉල්ලන එක අර පරණ එකම ආයෙ අලුත් වෙලා ඇවිල්ලා. අපේ තියෙනවනේ පරණ ඒවා අලුත් කරලා ගන්න ඔය. සින්දුත් තියෙනවා නේද? තව කවිත් තියෙනවා. මොකක් කරේ? ඒ කියන්නේ පරණ එකම ගන්න අලුත් කරලා. රූපය අලුත් කරන අරම වෙනද දැන් නිවොත් මම දැකලා තියෙනවා. පරණ කාලේ 1000 ඔය මොකක් හරි බීමක් තියෙනවා. ඒකේ තියෙන්නේ පරණ කාලේකම අරගෙන සිද්ධිය. පරණ කාලේ 1990 ගණන් වල වගේ තිබ්බ එකේ ඉන්නවා. ගෑනු ළමෙක් මේක 2020 වෙනකොට ඒකට පිරිවෙන වෙද්දා දෙනවා. අර දෙබස් ටිකමයි අර රූප රාමු ටිකමයි තියෙන්නේ. ගෑනු පිරිමේක වෙනස් වෙලා දෙනවා. එච්චරයි. අර වගේම තමයි. අපතන බුදුහාමුදුර ප්‍රතික්ෂේප කරපුක බෞද්ධ කියන නමට එහෙම ආදේශ කරලා තියෙනවා. ඒක අපි හිතන් ඉන්නවා. අපි කරන්නේ එහෙම එකක් නෙවෙයි අපි පූජාවක් කරන්නේ කියලා. නේ අපිත් කරන්නේ අරකම තමයි. මොකක් හරි අපිට ප්‍රශ්නයක් අහම යවුනහම ගිහිල්ලා මේවා කරනවා. ඒක තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නම් තේරුම් ගන්න. ඒ කියන්නේ අපි අංගිත දෙයක් වුණාම කියන අසනීපයක් වුණොත් වෙන දෙයක් වුණොත් එහෙම අපි සමහරට වංචාවක් අපි කරන්නේ. කියන්නේ ජීවිත කාලෙම එන්නේ වන්තලක් වැත්ත බලාද වෙන කොහෙවත් එන්නේ නැහැ. ලෙඩක් ඇදුනාට පස්සේ ඇවිල්ලා බෝධියට ගිහිල්ලා දෙන වංචාවක් නේ කරන්නේ. රවට්ටන එකනේ කරන්නේ. හිතේ වංචාව තියෙන්නේ. එයි මට ලෙඩ හොඳ වෙන්න ඕන කියලා ගිහිල්ලා මොකක් හරි අර මේ බෙහෙත් පැකට්ටියක් ගිහිල්ලා දාලා යනවා. පූජා වෙන්න මේක ඒක අපි හිතන් ඉන්න හොඳයි කියලා. කියන හිතට හොඳයි ඒක. එනකොට හිතේ වංචාවක් නේද තියෙන්නේ. එහෙම ගත්තොත් තමන්ගේ හිතේ අර තේරුම් ගන්න බැයි නම් සිද්ධිය තේරුම් ගන්න බැයි නම් ඉතින් ඒක කරාට කම නැහැ. ඒක අපි ප්‍රතික්ෂේප කරන්නේ නැත්නම් අර තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට ඒක තේරුම් ගන්න අර තමන්ගේ හිත ශක්තිමත් කරගෙන ඉස්සරහට මොන දෙන්න පුළුවන්. බැරි කට්ටියක් ඉන්නවනේ. අර බැරි කෙනෙකුට ඉතින් ඒක తాවකාලික හොඳයි සහනයක් කර. ඒක නේ ඒක මෝඩ වෙන්නේ නැතුව කරන්න ඕන එකයි තියෙන්නේ. ඒ දේවල් කරාට. ඒක එපා කියලා නෙමෙයි කිව්වේ. බන්ධනාමාන කරන කරවම එපා නෙමෙයි. ඒක තේරුම් ගන්න පුළුවන් කෙනා තේරුම් ගන්න බුදුහාමුදුරුවෝ මොකද්ද කියලා දෙන්නේ. දැන් අපි කරන්නේ මොකද්ද කියන කාරණාව. අනේ එහෙම කියලා බුදුහාමුදුරුවෝ එතන ඒ ගාථාවේද කියන්නේ දැන් මේ බියෙන් තැතිගත් මිනිස්සු ගල් සරණ ගල් වලට වරාමවා තියලා ඒ වගේම තව ඔය චෛත්‍ය ස්ථාන මහා ආරාම දේවාල පූජා ස්ථාන වලට ගිහිල්ලා ආරාම පූජා කරලා මොන පූජා කරලා බලාපොරොත්තු වෙනවා. එහෙම කරා කියලා පිටක් හම්බෙන්නේ හරි ඒ කියන්නේ తాවකාලික වෙන්න පුළුවන්. හරියටම වෙන්නේ නැහැ. ඒක 100%ක් හරියන්නේ නැහැ. එහෙනම් මොකද්ද කරන්න ඕන කියලා ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා. ඒ කියන්නේ යෝජනාවක් තියෙන්නත් එපායි. ඒ ඕන කෙනෙකුට කියන්න පුළුවන් නේ ඔක හරියන්නේ නැහැ කියලා. ඒක හරියන්නේ නැත්නම් වෙන එකක් කියන්න පුළුවන් වෙන්න එපායි. දැන් ඕන කෙනෙකුට පුළුවන් මේක වැරදි කියලා කියන්න පුළුවන්. හැබැයි එයාට යෝජනා කරන්න වෙනවා හරියක මොකද්ද කියලා. අන්න බුදුහාමුදුරුවෝ හරියක මොකද්ද කියන එක පෙන්නනවා. එතනදී උන්වහන්සේ කියන්නේ ප්‍රශ්නවල පෙන්නනවා යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතු. චත්තාරි ආර්ය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සේ. මොකද පෙන්නන්නේ? යමෙක් බුදුන් දහම් සංඝුන් සරණ යනවාද චතුරාර්ය සත්‍ය නිවැරදිව ප්‍රඥාවෙන් නිවැරදිව නුවණින් දකින්නවාද? අනේ එතන විශේෂයෙන් පෙන්නන්නේ යමෙක් බුදුන් දහම් සංඝුන් සරණ යනවා නම්. ඒ කියන්නේ බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කියන මේ තෙරුවන සරණ යනවා නම් ඒ වගේම මනාව නුවණින් චතුරාර්ය සත්‍ය දකින්නවා නම්. ඊළඟ ගාථාවලින් පෙන්නනවා ඒතංකෝ සරණං කේමං ඒතං සරණ උත්තමං ඒතං සරණ මාගම සබ්බ දුක්ඛමෝනේ. මේ සරණ යාම උතුම් මේ සරණ යාමෙන් බියෙන් මිදෙනවා දුකෙන් මිදෙනවා. සියලු දුකෙන් අත මිදෙනවා කියලා. යමෙක් බුදුන් දහම සංඝුන් සරණ යන්න පුළුවන්. ඒ කියන්නේ ඉතින් ධර්මයක් කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ තමාට තමා පිළිබඳ විශ්වාසය, තමන්ගේ හිත පිළිබඳ විශ්වාසය ඇති කරගන්න පුළුවන් නම් මොකද්ද වෙන්නේ කියලානේ පෙන්නන්නේ. දුක් දුන්නස් බිය ශෝකයන් නැත්. ඒකේ බුදුහාමුදුරේ කරගත්තා. බුදුහාමුදුරුවන් කරගෙන කවදාවත් බුදු වුණාට පස්සේ අවුරුදු 35න් පස්සේ බුද්ධත්වයට පත් වුණාට දුකක් කනගාටුවක් කිසිම එකක් ඇති වෙන්නේ නැහැ. සමහර කෙනෙක් මුලන් කායික දුක් ඇති වුණා කියලා එහෙම. මම එහෙමත් දැකලා තියෙනවා. බුදුහාමුදුරන්ට මානසික දුක් නම් ඇති වුණේ කායික දුක් ඇති වුණා කියලා. දැන් කායට ඇති වෙන දුක් දැකන්නේ කොහෙටද? දැන් මැරිච්ච මිනිහට දුක් ඇති වෙන්න එපා. කායට ඇති වෙනව දැනෙන හිතට. හිතට දැනෙන එක බාර ගන්න නැත්තම් දැන් අපිට කෙනෙක් බැන්නාම අපි ඒක මට බැන්නා කියලා බාරගත්තේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. වචන ටිකක් විතරයි. දැන් බුදුහාමුදුරන්ට ඒ වගේ කායට දැනෙන ඒවා දුකක් වශයෙන් බාරගත්තේ නැති හින්දා උන්වහන්සේට දුකක් නෙමෙයි ඒක වේදනාවක් විතරයි.
කියන්නේ විඳීමක් වේදනාව කියන්නේ විඳිනවා කියන එකනේ. ඒක දැනෙනවා උන්වහන්සේට අපහසුයක් දැනෙනවා ඒ වුණාට ඒක දුකක් ඇති වෙන්න කාරණාවක් නෙවෙයි. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ මේ පෙන්වන සිද්ධි අර බාහිර දේවල් වලින් පිට ඉල්ල කියන්නේ බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ තමන්ගේ තමා සරණ කරගත්තා. ඒ කියන්නේ තමාගේ හිත හදාගත්තා ධර්මයේ පාවිච්චි කරලා. අන්න උන්වහන්සේ ඊළඟට අපිට ඒක තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා යෝජනා කරන්නේ මොකද්ද? යමෙක් තෙරුවන් සරණ යනවා නම් චතුරාර්ය සත්‍ය මනාව නුවණින් දකිනවා නම් ඔහුට අර බාහිරින් පිටක් ඉල්ලන්න ඕනේ තමන්ට ප්‍රශ්නවල ජීවිතේ. තමන්ට හිතින්ම තමන්ගේ හිත ශක්තිමත් කරන ඕන විදිහකට මුහුණ දෙන්න පුළුවන් කියලා පෙන්නන මේ ප්‍රශ්න වලට. දැන් එතකොට ඔය තෙරුවන් සරණ යාම ගැන කිව්වම ඉතින් අපිට මේ අපි ඔක්කොම දන්නවනේ අපි ඔක්කොම තෙරුවන් සරණ ගිහිල්ලා කියලානේ හිතන් ඉන්නේ. ඊයන් පොඩි කාලෙම අපිට පුරුදු කරන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. හරි. තෙරුවන් සරණ ගියා. ဒုတိ යම්පි තතියම්පි කිව්වා පළවෙනි පාරත් තෙරුවන් සරණ ගියා දෙවෙනි පාරත් තෙරුවන් සරණ ගියා කියලා දහම් පාසලෙත් ඇති ඉස්කෝලෙත් ඇති මම හිතන්නේ එකේ දෙකේ පොත්වල තියෙනවානේ. පාලියෙන් තියෙනවා ඊළඟ සිංහලෙන් තියෙනවා. හරි අපි තෙරුවන් සරණ ගියා කියලා ඊට පස්සේ කියන්නේ. දැන් ওই කට්ටිය තෙරුවන් සරණ ගිහිල්ලා කියලා හිතන් ඉන්නේ ඊට පස්සේ. අර බුදුදහමේ තියෙනවානේ යමෙක් තෙරුවන් සරණ යනවා නම් අපාගත වෙන්නේ නැහැ කියලා. එහෙනම් මෙතන බුද්ධං ධම්ම සංඝං කියලා කියව ගමන්ම කවුරුවත් දැන් බෞද්ධ ඉන්න කවුරුවත් අපාගත වෙන්න බෑනේ. එන සත්තු මරන්නත් බෑ. ඒ කියන්නේ ඊළඟට පෙන්නනවානේ හරියට තෙරුවන් සරණ ගියොත් එහෙම කෙනෙක් පස්පවෙන් අයින් වෙනවා කියලා. එන ලංකාවේ ප්‍රාණඝාත අදත්තා දාන මේ කාමීත්‍යාචාර සුරාපාන එකක්වත් නැති වෙන්න ඕනේ නේද? අර අපි බුද්ධං ධම්ම සංඝං සරණං යච්චාමි කියලා තෙරුවන් සරණ යනවා නම් නේ ඒක පරම්පරාවෙන් ඒක දැන් ඕන කෙනෙකුට හම්බෙන්නේ නේද? බෞද්ධ පවුලක ඉපදුණා බෞද්ධ. ගහුවානේ. ක්‍රිස්තියානි පවුලක ඉපදුණා ක්‍රිස්තියානි. ඉස්ලාම් පවුලක ඉපදුණොත් ඉස්ලාම්. වෙනත් ආගමක පවුලක ඉපදුණොත් ඒ ආගම. ආගමක් නැති පවුලක ඉපදුණොත් ආගමක් නැහැ. පස්සේ කාලේ වෙනස් වෙන්න පුළුවන් ඒක විදිහට. එහෙමනේ දැන් හම්බෙන්නේ. කියන්නේ පරම්පරක අම්මා තාත්තගේ උරුමෙන්නේ හම්බෙන්නේ. හැබැයි බුදුහාමුදුරන්ගේ කාලේ ගත්තොත් දැන් බෞද්ධය කවුරුත් හිටියේ නැහැ. බුදුහාමුදුරනේ පළවෙනි බෞද්ධයා. ඒ කට්ටියට ඔය ත්‍රිපිටකේ ඕන තරම් තියෙනවනේ. දැන් ඔය මේ පිරිත් පොතේ තියෙනවනේ බලන්න. කසීබාරද්ද සූත්‍රයේ අන්තිම හරිය බලන්න. ආලෝක සූත්‍රයේ අන්තිම හරිය බලන්න. අග්ගික බාරද්ද නැත්නම් වසල සූත්‍රයේ අන්තිම හරිය බලන්න. පිරිත් පොත් තියෙනවා නම් බලන්න මේ අන්තිම හරිය මොකක්ද තියෙන්නේ කියලා. එතන තියෙන්නේ බුදුහාමුදුරුවෝත්ගෙන් බණ අහන්න නෙවෙයි ඇවිල්ලා තියෙන. සමහරව වාද කරලා පරද්දන්න. ඔය සත්‍යක වගේ කට්ටිය තව කට්ටිය ඉන්නවනේ. සමහරව බුදුහාමුදුරුවෝත් එක්ක එක සාකච්ඡා කරන්න. නැත්නම් මොකක් හරි මේ වාදයකට නැත්තම් මේ මොකක් හරි කරුණක් දැනගන්න. නැත්තම් නිකන් බුදුහාමුදුරුවෝ හම්බෙන්න ඇවිල්ලා තියෙනවා. ඥාතිත් දැන් මොකකට හරි නිකන් බල්ලා යන්න ඇවිල්ලා තියෙනවා. එහෙම ඇවිල්ලා එන කෙනෙක් බෞද්ධයෝ නෙවෙයි ගොඩක් වෙලාවට ඒ කට්ටිය බ්‍රාහ්මණාගමේ කට්ටිය වෙන්න ඕන. මොකද ප්‍රධාන වශයෙන් බ්‍රාහ්මණාගම තමයි නැත්තම් ජෛන ආගමේ සමහරු. උපාලි ගෘහපතිය තව එමෙත් කෙනෙක් හිටියා. ඒ වගේ කට්ටිය. එහෙම ඇවිල්ලා බුදුහාමුදුරුවොත් එක්ක එක වාද කරනවා නැත්නම් සාකච්ඡා කරනවා. ඔය වගේ බුදුහාමුදුරුවොත් එක්ක සාකච්ඡාවන් මේ වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියපු දේ තේරුම් අරගෙන ඒ කට්ටිය මොකද වෙලා තියෙන්නේ? එතන පෙනෙන අභික්කන්තම් භෝගෝතම සේයතාවි භෝගෝතම. බුදුහාමුදුරනේ ආශ්චර්ය අද්භූතයි බුදුහාමුදුරනේ ඊට විශිෂ්ටයි. හරියට යටි කුරුළු කරලා තිබ්බ දෙයක් උඩු කරලා පෙන්නවා වගේ, වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නවා වගේ. මේ කළුවර කාමරයක ඉන්න කෙනෙක්ට රූප දකින්න කියලා තෙල් පහනක් දැල්ලා දුන්නා වගේ. හරි මහා ආශ්චර්ය දෙයක් ඔබ වහන්සේ මේ කිව්වේ. කියලා ඊට පස්සේ පෙන්නනවානේ. අද පටන් මම දිවිහිමියෙන් බුදුන් දහම් සංඝුන් සරණ යනවා. අන්න වුන් සරණ ගිහිල්ලා සමහර ඊළඟට කියනවා බුදුහාමනේ මට බුදුන් දහම් සංඝුන් සරණ යනවා. අද ඉඳන් ඊළඟට මට අලත්ත පබ්බජං අලත්ත උපසම්පදා. මට පැවිදි උපසම්පදාව දෙන්න. මට මහාන කරන්න මාව උපසම්පදා කරන්න කියලා. මේ මුල් කාලේ එකටමනේ දීලා තියෙන පැවිද්ද උපසම්පදාවයි. අනේ එතකොට ඒ කට්ටිය තෙරුවන් සරණ ගිහිල්ලා තින්නේ බුද්ධං ධම්මං සංඝං කියලා තෙරුවන් සරණ ගිහිල්ලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ මුලින් නෙවෙයි අපි මුලින්ම පටන් ගන්නෙ අපි ඕන දෙයක් කරන්න කලින් තෙරුවන් වැඳලා නැත්තම් බුද්ධ සරණං ගච්ඡාමි ဒုတိ යම්පි තතියම්පි කියලා මුලින් කියලා තමයි පටන් ගන්න. ඒ කට්ටිය මුලින් කියලා නැහැ කොහෙවත්. කිසිම තැනක නැහැ කිසිම සූත්‍රයක නැහැනේ. ඒ කට්ටිය බුදුහාමුදුරුවෝ කියන කරුණු තේරුම් අරගෙන තමයි තෙරුවන් සරණ ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියන එක තේරුණා. ඇත්තටම හරියටම තෙරුවන් සරණ යනවා කියලා ගත්තොත් එහෙම මේ ඒ කියන්නේ ඒකට සෝවාන් වෙලා කියන එක. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියන දේ තේරිලා ඒකට හරියට ප්‍රත්‍යක්ෂ වශයෙන් තේරිලා. අවබෝධ වෙලා. දැන් අපි අද කාලේ උපාසිකා කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම වයසකට ගියපු කට්ටිය නේද? අවුරුදු 60ක් විතර ගිහිල්ලා මේ ඔක්කොම ජීවිතේ සඳහා කාලේ ඉන්න ගන්නද? පොඩි කෙනෙකුට කිව්වොත් එහෙම අකමැති වෙන්නත් පුළුවන්. උපාසකමාරි උපාසක කියලා කිව්වොත් වෙන එකක් නේ අපිට අදහස කියලා දෙන්නේ. අපිට දැනලා තියෙන්නේ හිල් ගන්න යන කෙනෙක් වයසට ගිහිල්ලා ඉන්න කෙනා උපාසක කියලා කිව්වම.
ඇත්තටම බුදුදහම ගත්තොත් මේ උපාසක කියන්නේ කවුද කියලා ගත්තොත් මේ කට්ටියට ධර්මයේ තේරුම් ගත්ත කට්ටිය. කියන්නේ අඩුම තරමේ සෝවාන් වෙලා හිටිය කෙනෙකුට තමයි උපාසිකා කියලා තියෙන්නේ. ධර්මයේ තේරුම් ගත්ත කෙනෙකුට. තෙරුවන් සරණ ගිහිලා කියලා තියෙන්නේ අඩුම තරමේ සෝවාන්වත් වෙලා ඉඳලා තියෙනවා යා. කියන්නේ තෙරුවන් සරණ යාම සෝවාන් වීම තමයි තෙරුවන් සරණ යාම කියලා පෙන්නන්නේ එතන. එහෙනම් ධර්මයේ අවබෝධ වෙන්න ඕනේ යාට. දැන් අර කට්ටිය ඒ දේශනාව අවසානයේදී මම බුද්ධ දහම් සමුන් සරණ යනවා කියලා දෙන්නේ ඒ කට්ටිය ධර්මයේ අවබෝධ කරගෙන ඉන්නවා. සෝවාන් භාවයටපත් වෙලා කියලා. ඇත්තටම සිද්ධිය. ඒ හින්දා අපේ තෙරුවන් සරණ යාමේ ඒක හොඳයි. ඉතින් අර පරම්පරාවෙන් හම්බෙන හින්දා ඒක නිකන් වචනයට කියන එකක් විතරනේ. අපි කවුරු හරි කියන හින්දා කියන අපි දන්නෙත් නැහැ නේ ඇත්තට. දැන් මම අමාරුන්ගේ පොඩි ළමයින් අහනවා කියනවනේ බුද්ධ සරණක ධම්මදින්ට පාණාතිපාතා කියවම පාලියෙන් කියන පාලියෙන් හැමදාම කියන ඉස්කෝලේත් කියනවා දහම් පහලත් කියන හැමදාම කියවන හින්දා පාලියෙන් අර සිංහල තේරුම මොකද්ද කියලා හොත් ඔය කියන්න බෑ ගොඩක් කට්ටියට. ඒ කියන්නේ අපි අර කියවන හින්දා කියන කටපාඩමෙන්. දැන් අපි කොහේ හරි ගිහලා හාමුදුරුවෝ දෙන හින්දා ගන්නවා අර සිල් අර මේ පන්තිල් එහෙම. කියන්නේ කියන හින්දා කියනවනේ අපි අර. ඒකේ වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ අත්තන. ගොඩක් දෙනෙක් කිසිම දෙනෙක් දන්නේ නැහැ නේ ගත්තොත් එහෙම. කියන්නේ දෙන හින්දා ගන්නවා. ඒකනේ අපිට හැදලා තියෙන්නේ. අපිට පොඩි කාලේ නම් අන්න එහෙමයි කරලා තියෙන්නේ. ඒ තේරවාසාර හොඳට නිකන් අර වෙනක ආගමක ඉපදිලා ඉන්නවට වඩා උපතින් හරි මේකට යොමු වෙලා දෙන එක හොඳයි. මොකද අර කවදා හරි සත්‍ය ඥානය පහළ වෙන්න පුළුවන් එක හේතු වෙන්න පුළුවන් නේ. මොකද ඒක පොඩි නැමරුවක් හරි දෙන හින්දා ටිකක් හිතලා. එහෙම නැත්තම් අර නියම තෙරුවන් සරණ යාම කියන්නේ මොකද්ද එතකොට? අනාර ධර්මය අහලා බුදුහාඳුරෝ දේශනා කරන දේ අහලා හරියට ඒක අවබෝධ වෙන එක. ප්‍රත්‍යක්ෂ අවබෝධයටපත් වෙන එක තමයි මෙතන තෙරුවන් සරණ කියන්නේ. අන්න ඒකයි මේ කියන්නේ යමෙක් බුදුන් දහම් සංඝුන් සරණ යයිද කියලා. ඒතර අර තෙරුවන් සරණ යනවා කියන එක ගත්තොත් අර බුදුහාමුදුරුවෝ අපි සාමාන්‍යයෙන් ගත්තොත් බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ බුදුහාමුදුරුවෝ හිටිය බුදුහාමුදුරුවෝ කියලා පුද්ගලයා සරණ යනවා. ධර්මයේ සරණ යනවා කියලා අරගෙන හාමුදුරුවෝ සංඝයා සරණ යනවා කියලා හාමුදුරුවෝ අරගෙන ගත්තොත් එහෙම හරියන්නේ නැහැ වැඩි. ඇයි ඒක ඊට වඩා ගැඹුරින් තේරුම් ගන්න ඕනේ. මම ඒක මෙතන විස්තර කරන්නේ නැහැ වැඩිපුර. දැන් සංඝයා සරණ යනවා කියන එක ගන්නකො පොඩ්ඩක්. ඇයි හාමුදුරුවෝ කියලා ගත්තොත් එහෙම මෙතන. දැන් අපි ගත්තොත් එහෙම ගිහියෝ හරි දැන් සංඝයා සරණ යනවා කියලා ගිහි කට්ටියට හාමුදුරුවෝ සරණ යන්න පුළුවන් නේ. එතකොට පොඩි සාමණේර හාමුදුරුවෝ උපසම්පදා හාමුදුරුවෝ සරණ යන්න පුළුවන්. හරි එහෙම ගත්තොත් ඊට පස්සේ උපසම්පදා හාමුදුරුවෝ දැන් අපේ විදිහට නම් නිකායේ මහානායක හාමුදුරුවෝ සරණ යන්න පුළුවන්. නිකායේ මහානායක හාමුදුරුවෝ කාගේ සරණ යන්නද? දැන් තායිලන්තේ ගත්තොත් එහෙම සංඝරාජ හාමුදුරුවෝ එක හාමුදුරුවෝක් ඉන්නෝනේ. සංඝරාජ හාමුදුරුවෝ සරණ යන්න පුළුවන්. ඒ සංඝරාජ හාමුදුරුවෝ මොන හාමුදුරුවෝ සරණ යන්නද? දැන් කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ ගත්තොත් මේ පළවෙනි හාමුදුරුවෝ කියලා ගන්න නේද අපි? කොණ්ඩඤ්ඤ දවස පළවෙනි හාමුදුරුවෝ. ඊට පස්සේ හිටිය කට්ටිය අපි ගමු කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ සරණ. කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ මොන හාමුදුරුවෝ සරණද ගියේ? ඒක කලින් හාමුදුරුවෝ හිටියේ නෑනේ. සංඝා සරණං ගච්ඡාම කියලා පුද්ගලෙක් හිටියේ නේද හාමුදුරුවෝ? කොණ්ඩඤ්ඤ දවස තමයි පළවෙනි හාමුදුරුවෝ. එහෙමනම් සංඝයා පළවෙනි සංඝයා. අනේද බාහිරින් දකින්න එපා. ඒක සංඝයා සරණ යනවා. සමහරු කියනවානේ මේ මට ඇහිලා තියෙන දේවල්. ඇහිලා තියෙන මම දැකලා තියෙන සමහර දේවල් මොකද්ද මේ? දැන් දෙරුවන් සරණ යනවා කියන මොකද්ද? බුදුන් සරණ යන්න පුළුවන්, දහම් සරණ සංඝයාන සරණ යන්න බෑ කියලා. දැන් ඉන්න හාමුදුරුවෝ සරණ යන්න බෑ කියලා. කොහොම කියන්නේ කට්ටිය? ඒ කියන්නේ හාමුදුරුවෝ කියන්නේ පුද්ගලයෙක් කියලා අරගෙන හාමුදුරුවෝ කියලා. නෑ එහෙම ගත්තොත් තමයි ප්‍රශ්නේ නෑ. ගිහියෝ හාමුදුරුවෝ සරණ යයි. හාමුදුරුවෝ මොන හාමුදුරුවෝ සරණ යන්නේ? කොණ්ඩඤ්ඤ තවස මොන හාමුදුරුවෝ සරණ ගියේ නෑනේ. හාමුදුරුවෝ නෝක් හිටියේ නෑනේ පුද්ගලයෙක් වශයෙන් ගත්තොත් එයා. අන්න එහෙම ටිකක් ඒක ගැඹුරෙන් දකින්න ඕනේ එතකොට. බුදුහාමුදුරුවෝ කියන්නේ ටිකක් වෙන දෙයක් වෙන්න ඕන. ඒ කියන්නේ ධර්මයේ දැකීමේ බුදුන් දකේ කියලා. පරමාර්ථ බුදුන්. ඔය මේකේ තියෙන මේ මහායාන බුද්ධ ආගමෙත් තියෙන ත්‍රිකාය කියලා එකක් තියෙනවා. ධම්මකාය කියලා එකක් තියෙනවා. අනිත් එක තමයි නිම්මානකාය කියලා. අනිත් එක මට එච්චර මතක නැහැ. ඒක පෙන්වන්නේ සුඛාවතිය කියලා තියෙනවා වෙනම තැනක්. මහායාන බුදුදහමේ පෙන්වන්නේ. ඒක තමයි ඒකේ ඉන්නවා සදාකාලික බුදුන්. ඒ කියන්නේ ඒක සදා අර සර්ව බලදාය දෙවියෝ වගේ තමයි. සදාකාලික බුදුන් කියලා කෙනෙක් ඉන්නවා එතන. ඒක පරමාර්ථ තත්ත්වෙන් කෙනෙක් ඉන්නවා. ඒ කාලෙන් කාලෙට අර ක්‍රිස්තියානි ආගම වගේ කතෝලික ආගම වගේ කියන යේසුස් වහන්සේ එව්වා කියලා. අර දෙවියන් වහන්සේ උඩ ඉන්නවා පුත්‍රයාණන් වහන්සේ වෙලා තියෙනවා. එහෙමනේ කියන්නේ. ඒ වගේ මේකෙක් පෙන්වන්නේ නිර්මාණ කාය. ඒ කියන්නේ නිකන් නිර්මාණය කරපු කායක් කියනවා. කාලෙන් කාලට එක එක්කෙනා දැන් අපි ගත්තොත් දැන් කාශ්‍යප බුදුහාමුදුරුවෝ, මෛත්‍රී බුදුහාමුදුරුවෝ ඊළඟට ගෞතම බුදුහාමුදුරුවෝ කියලා නිර්මාණය කරපු තාවකාලික එක එක්කෙනා වෙනවා. අර පරමාර්ථ බුදුන් සුඛාවතියේ ඉන්නවා. එයා සදාකාලිකයි. තාවකාලික වෙනවා. දැන් එහෙම මෛත්‍රී ඒකේ ගෞතම බුදුහාමුදුරුවෝ කියන අමිතාභ කියලානේ කියන්නේ. මහායානේ ගෞතම බුදුහාමුදුරන්ට සමන්ත බත්‍රා මිතාබ තවත් තියෙනවා. එක එක කට්ටිය. ධම්මකාය කියලා කියන්නේ ඒ කියන්නේ මේ ධර්මයේ දැකලා ලබන බුදුන්. අර කියන බුදුහාමුදුර වක්කලට කියන්නේ ධර්මයේ දැකීමෙන් බුදුන් දකින්න කියලා. ඒ කියන්නේ පරමාර්ථ ධර්මයේ බුදුන්. ඒතර ඒකේ සංකල්ප තුනක් තියෙනවා එහෙම.
අනේ වගේ බුදුන් කියලා ගත්තාම අර කියන්නේ අන්තිමන ගත්තාම ධර්මයේම තමයි බුදුන් කියලා ගන්න ඕනේ. ධර්මයේ දැකීමෙන් බුදුන් ගන්න ඕනේ. ඒ අර තියෙනවානේ සමීකරණ A සමානයි B නම් B සමානයි C නම් A සමානයි C වෙන්න ඕන කියලා. ඒ වගේ ධර්මයේ දැකීමෙන් බුදුන් දකින්න පුළුවන් නම් ධර්මයයි බුදුනුයි සංඝයයි ඔක්කොම අඳුන එකක් වෙන්න ඕනේ. සෙන් කතාවකුත් තියෙන හොඳ. ඒක මම කියන්නේ මෙතන කාල වේලාව යන හින්දා සෙන් බුදුදහම ගැන දන්නවනේ. ඒක පෙන්නනවා බුදුන් දහම සමුන් කියන්නේ තුනක් නෙවෙයි අන්තිමට එකක්. තුනම එකක් කියලා පෙන්නනවා. සෙන් කතාවේ. සෙන් කතාවේම හොඳ ගැඹුරු කාරණා තියෙන එකක්. එතකොට අර සාමාන්‍ය මට්ටමේ පේන අපිට නෙමෙයි අර ඉන්දියාවේ වැඩ හිටිය බුදුහාමුදුර බුද්ධ ධර්ම පොතපතේ තියෙනවා ධර්මය. පන්සලේ ඉන්න හාමුදුර සංඝයා කියලා ගත්තොත් ඒක දකින්න හම්බෙන්නේ බුදු ධම්ම සංඝ කියලා. ඒකේ ගැඹුරු අර්ථය පරමාර්ථ වශයෙන් දකින්න ඕන. ස්කන්ධ පංචකේ අනාත්මයටපත් බුදුන් වශයෙන් පෙන්නනවා. එතකොට ඒකපත් වෙන්න භාවිතා කරන්න ඕන ධර්මයට ලක්ෂණය නැත්තම් අනිත්‍ය දුක්ඛ අනාත්මයේ ධර්මයේ කියලා නැත්නම් වෙන ධර්මයක් වෙන්නත් පුළුවන්. ඒක ඒ මාර්ගයේ ගමන් කරන පුද්ගලයා සංඝයා කියලා පෙන්නනවා. ඒ කියන්නේ අනුගමනය කරන කෙනා. එහෙනම් අර තෙරුවන් සරණ යාම කියලා ගත්තාම අර බාහිර පුද්ගලයෙක් සරණ යනවනේ එක එක්කෙනා පුද්ගල සරණ යනවා නෙමෙයි. ඒකට පෙන්නනවානේ වෙන කෙනෙක් සරණ යන්න එපා තමන් සරණ කරගන්න කියලා. එතකොට මේකට ගැලපෙනවා මේ දෙක. ඒ කියනවා අත්ත දීපා බික්ක කියලා අත්ත සරණ අනන්‍ය සරණා කියලා. ඒ පරස්පරයිනේ සමහර දැන් එහෙම ගත්තොත් එහෙම. ඔය හොඳට දැන් තියෙන සමහර සිංහල පරිවර්තන ගත්තොත් එහෙම ත්‍රිපිටකය ගත්තොත් හොඳට දැනගත්ත කෙනෙක් හිටියොත් එහෙම එකට ගට්ටන්න පුළුවන්. ත්‍රිපිටකයේ තියෙන යම් දේවල් කියන්නේ බුදුහාමුදුරන් කරද්දක් නෙමෙයි. ඒක පරිවර්තනය කිරීමද යම් එක විදිහට පරිවර්තනය කරලා තියෙනවා. සමහර එක කට්ටේනේ පරිවර්තනය කරලා තියෙන්නේ. සමහර දැන් ගට්ටන්න පුළුවන්. එක තැනක එක විදිහකට තියෙනවා. තව තැනක තව විදිහකට තියෙනවා. ඒ හරියට ගලප ගත්තාම ඔක්කොම එකයි. ඒ වුණාට අර වෙන වෙනම ගන්න කියත් එහෙම නොගැලපෙන්න තියෙන පුළුවන්. අනේ එතකොට දැන් මේ තෙරුවන් සරණ යනවා කියන්නේ අවබෝධයෙන් තෙරුවන් සරණ යනවා නම් ඒ වගේම චත්තාරි අරිය සත්‍යන්නේ සම්මප්පඤ්ඤය පස්සේ චතුරාර්ය සත්‍ය කියන එක නුවණින් දකින්න පුළුවන් නම් අපි දන්නවනේ නේද මොකද්ද දුකට හේතුව දුක නැතිවීම නැත්තම් නැති උතන දුක නැති කිරීම මාර්ගය අපි දන්නවා චතුරාර්ය සත්‍ය හරි දැන් ඉන්නනේ ඊට පස්සේ දුක කියන්නේ මොකක්ද අහලාම ඉපදීම දුකයි ලෙඩවීම දුකයි මේ ඔක්කොම දුකයි කියන අපිට අර පුරුදු වෙච්ච කටපාඩම් කරපු එකක් තියෙනවා පුරුදු වෙලා තියෙනවා අපි හිතන් ඉන්න අතර අපි දන්නවා කියලා. දැන් එහෙමනේ අපි කියන්නේ. ගොඩක් කටට හිතන් ඉන්නේ. ඒ කියන්නේ කවුරු හරි කියන දේක් අහලා ඒක පුරුදු වෙනවා. එයා හිතන්නේ මට ඒක අවබෝධ වෙලා හරි මම දන්නවා කියලා හිතන් ඉන්නේ. ඒක නිකන් දැනුම. ඒක දැනුමනේ. අවබෝධය නෙවෙයි. ඒ බුදුදහමේ තියෙන ඥානතෝ පස්සතෝ කියලා වචන දෙකක් තියෙනවා. එකක් තියෙනවා දැනීම කියලා. ඒක කියන්නේ ඥානතෝ කියලා. අනිත් තියෙන පස්සතෝ කියලා. පස්සතෝ කියන්නේ දැකීම. සම්මා දිට්ඨි කියලා කියන්නේ දිට්ඨි කියන්නේ දැකීම කියන්නේ යහපත් දැක්ම. يعني දැකීමක් වෙන. ඒ කියන්නේ තමන්ගේ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් වෙන. අපිට ගොඩක් කට්ටියට තියෙන මොකක්ද දැනුමක් තියෙන. ඒ කියන්නේ අහලා ලබාගත්ත දැනුමක් තියෙන්නේ. කවුරු හරි කියපු දෙයක් අහලා ලබාගත්ත දැනුමක් තියෙන. ඒ කට්ටිය ඊට පස්සේ හිතනවා මම සෝවාන් වෙලා මම රහත් වෙලා. හරි මම ඔක්කොම දන්නවනේ කියලා හිතන් ඉන්නවා. චතුරාර්ය සත්‍යයක් දන්නවා පරිසම්පදා ඔක්කොම කියනවා හරියට කියනවා ලියන්නත් පුළුවන්. ඒක නිකන් දැනුමක් විතරයි. ඒක ප්‍රායෝගික නැහැ. හරියට ලංකාවේ හරියට අධ්‍යාපනය වගේ. ඒක නිකන් දැනුමක් නේ තියෙන්නේ. ඉගෙන ගන්නවා ආය අන්තිමට කියලා බලහම රස්සාවක් කරන්න ගියාම වැඩක් නැහැ. සමහරවිට ලංකාවේ උපාධිය ගන්නවා උපාධිය ගත්තට පස්සේ ඒවට රස්සාවක් නැහැ. උපාධිය වෙනම තියෙනවා. රස්සාවකට ගියාම අත්දැකීම් එක්ස්පීරියන්ස් කියලා ඉල්ලනවනේ. ඒ කියන්නේ උපාධිය අත්දැකීමක් නෙමෙයි. ඒක නිකන් වෙන එකක් මොකක් හරියක්. උපාධිය තියෙන වෙන එකකින් රස්සාව කරන්න ඕනේ වෙන එකකින්. සමහර ඉගෙන ගත්ත විෂයන් වැඩක්ම නැහැ. අනේ ඔය කියන්නේ ප්‍රායෝගික නැහැ. ඒ උගන්වන දේ දැනුම ප්‍රායෝගික නැහැ. සැහැණ ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඒ අධ්‍යාපනය ගත්තොත් එහෙම ලංකාවේ බොහෝ දෙනෙක් කරන සමහරු කරනවා ගත්තොත් එහෙම ඒවට රස්සා නැහැ. ලංකාවේ නේ කොහෙවත් නැහැ නේ අත්තන එහෙම පොඩි රස්සාව ප්‍රාණක් තියෙන. ඒ කියන්නේ අපිට කියන්නේ උද්ඝෝෂණය කර ඉන්නෝනේ හැමදාම. ඒක ළමයින්ගේ වැරද්දක් නෙවෙයි. අධ්‍යාපනය වෙනස් කරන්න ඕනේ කියන එක තියෙන්නේ. දැන් වෙනස් වෙන්නේ යන්නේ තාක්ෂණයේ පැත්තට, භෞතික විද්‍යාව පැත්තට, විද්‍යාවන් පැත්තට තමයි දැන් වැඩි තියෙන්නේ ඔක්කොම දේවල්. එහෙනම් ලංකාවේ ඒකත් වෙනස් වෙනවා. කියන්නේ ප්‍රායෝගික නැති අධ්‍යාපනයක් තියෙනවා. ඒ වගේ තමයි ලංකාවේ තියෙන බුද්ධ ආගම. මොකද්ද? ඒකත් ප්‍රායෝගික නැති බුද්ධ ආගමක් තියෙන. ඒ කියන්නේ මොකද්ද? ඒකත් දැනුම දෙන එකක් කරන්නේ. දැනුම දීලා කටපාඩමක් කරලා දානවා. ආයේ ඒක ප්‍රායෝගික නැහැ. ආයේ ජීවත් වෙන්න ගියාම ඒක යොදා ගන්න බෑ මේ බුද්ධ ආගම. ඒක ගෙදර ඉඳලා කරන්න බෑ. ඒක එක්ක වෙනම ඉන්න ඕන. වෙනම තැනක ගිහිල්ලා ඉන්න ඕන. අපි හරි මෙයා කියන්නේ ඒ කියන්නේ භාවනා පාඩමලාවකට ගිහිල්ලා ගත්තොත් එහෙම. ඒකට ගිහිල්ලා ඉන්නවා. එතන ඉන්න එක හොඳයි. ඒක බාහිර ප්‍රශ්න ඉන්නන මොකක්වත් නැහැ. කියන්නේ රණ්ඩු වෙන්න කෙනෙක් නෙමෙයි මොකක්වත් නැහැ. හරි හොඳයි එතන පරිසරය. ආයෙත් ගෙදර ආවට පස්සේ මොකද වෙන්නේ? ආයෙත් අර ප්‍රශ්න ටික ආයෙවිලා ආයෙත් පොඩි අවුලක් එනවා. ඉතින් වෙනම ජීවත් වෙන්න හොඳයි. සෑහෙන කාලයක් ඉන්නවනම් හිත මොකක් හරි කරගන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම බෑනේ. එන තාවකාලික මාරු කරණයක් කරන්න. බයින්න කෙනෙක් නැත්නම් ප්‍රශ්නයක් දාන කෙනෙක් නැත්නම් ගෙදර මොකක්වත් නැත්නම් හරි හිත සහල්ුයි හරි හොඳයි කියලා හිතෙනවා අපිට. ප්‍රශ්නයක් නැහැ නේ මගේ හිත හොඳයි කියලා. හැබැයි ප්‍රශ්නේ එනකොට අර ඇතුලේ තියෙනවා. ඒක අනුසය වශයෙන් තියෙනවා කියන්නේ.
අනුසේ වශයෙන් තියෙන රාගය හරි දේශය හරි මොහය හරි මොකක් හරි උඩට එන්න යන්නේ එහෙමයි. ඒ කියන්නේ අපිට තේරුම් ගන්න මොකද අපි කොච්චර යට කරත් අර ඉන්දියානු සමාජය යට කරන එකනේ යට කරන එක යට කරන එක. ඒ කියන්නේ බලෙන් යට කරනවා කියලා එකක් තියෙන්නේ. බලෙන් යට කරාම එක්ක අර මානසික ව්‍යාකූල වෙන්න පුළුවන්. සමහරුන්ට වෙන පිස්සු හැදෙනවා කියලා භාවනා කරන්න කියලා. ඒ බුදුහාමුදුරුවෝ කියව භාවනා කරන්න එහෙම කියලා නෙවෙයි ඔය. ඒ කියන්නේ බලෙන් යට කරනවා. එහෙම සමහරුන්ට හිත දුර්වල කට්ටිය ඉන්නවා. එච්චර යට කරන්න බෑ. යට කරගම මොකක්ද වෙන්නේ අන්තිමට? ඒක වෙන පැත්තට පයින්නවා. අපි හිතුවත් අර මොකක්ද තද කරන එකක් ගන්නකො. තද කරලා ඒකට දරා ගන්න බැරි මට්ටමකට આવත් ඒක පුපුරලා යනවනේ මොකද? පීඩනය වැඩි වෙන දරා ගන්න බැරි වුණාම පුපුරලා යනවා. ඒ වගේ තමයි හිත කියන එකත් කෙලෙස් යට කරලා තේරුමක් අවබෝධයක් නැතුව යට කරලා කරන්න ගියාම හිත වෙන පැත්තකට පයින් යනවා. ඔය පිස්සු හැදිලා එක විකාර කියවන කට්ටිය ඉන්නවනේ. ඔය මම දැකලා තියෙනවා එක. ඔය සමහර ඉන්න YouTube එකේ මහවතුරු කට්ටිය ධාන බලයෙන් 이르දි බලයෙන් කියනවා කියන කට්ටිය ඔයත් භාවනා කරන්න කියලා එක ඒක හිතට පෙන්නලා හිත මේවා කරගත්ත කට්ටිය තමයි ඔක්කොම. මේ මන ලෝකේ ලක්ෂ මම දැක්කා 2025 වෙනකොට දැන් බිලියන 7-8ට දෙන බිලියන 5ක් මැරෙනවා. ඔය වෙන්න පුළුවන් ඒවා නෙවෙයිනේ. මෙහෙම කළු කුහරයට කියලා මේව දැනන් ආවා. අරවා මේවා කියලා. එක ඒවා තියෙනවා. ඒ කියන්නේ තව එක මෙහෙණින් වහන්සේලා ඉන්නවා අරවා කියන පිස්තුන කියවන්නේ තනිකර. එයා ඇත්තට පිස්සු. ඒ කියන්නේ යාට ඇත්ත වගේ වෙනවා. ඒ කියන්නේ යා භාවනා මොකක් හරි කරන්න කියලා එයාට හිතට පේන දේවල් එයා හිතන ඇත්ත කියලා. මට ධානා බලය මොකක් හරි හම්බෙලා කියලා. ඒ ඇත්තක් නෙවෙයි එයාට හිතට පේන දෙයක්. එයාට හිතනවා මේක ඇත්ත මට දෙයියෝ කියනවා අරයා කියනවා මෙයා කියලා කියනවා. ඒ වුණාට එයා හරි වැරදි ක්‍රමයකට භාවනා කරන්න ගිහිල්ලා මොකද වෙලා තින්නේ? එයාගේ හිත වෙන පැත්තකට පැනලා දැන් එයාට අපි කොච්චර කිව්වත් එයා පිළිගන්නෙත් නැහැ. මොකද එයාගේ අහුවෙලා ඉවරයිනේ. ඔය ගොඩක් කට්ටිය එහෙම තමයි කට්ටිය ඉන්නේ. channel වල ඉන්න මම දැක්කලා ඉන්න YouTube එකේ තියෙන්නේ. එක පිස්සු කියවන කට්ටිය ඔක්කොම මොනවා හරි කරන්න කියලා පිස්සු හදාගත්තා. පිස්සු කියන්නේ ඔය පිස්සු ඩබල් කට්ටිය නෙමෙයි. කියන්නේ ටිකක් තියෙනවානේ මානසික රෝග කියලා කියන්නේ එක එකවත් තියෙනවානේ. බින්නෝන් මාදේ අරම මේවා කියලා තියෙනවානේ. ඔය බින්නෝන් මාදේම කියන්නේ එයාට බින්නෝන් මාදේ තියෙනකොට පේනවා නිකන් ඒ පේනවලු මට මේ එයාට කතා කරනවා වගේ පේනවා. ඒ කියන්නේ හිතට පේනවා එයාට මේ ඇත්ත වගේ. එයාට ඇත්ත. ඊනොට බොරු එයාට හිතට පේනවා දැන් මේ කතා කරන දෙයියෝ ඉල්ලා ඉන්න බුදුහාමුදුරුවෝ ඉල්ලා ඉන්නවා. සමහර කෙනෙක් මට බුදුහාමුදුරුවෝ පේනවා. බුදුහාමුදුරුවෝ කිය. වෙන්න බෑනේ බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැනේ දැන්. බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැනේ. ඉතින් මම පාරවද කොහෙද ඉන්නේ? මේ එක ඒවා කරනවා මට දෙයියෝ ඉල්ලා අරවා කියනවා මට මෙහෙම වෙනවා බලයක් තියෙනවා කියලා කියන්නේ. ඒ කවුරුවක් කියනවනේ එයාට හිතට පේන එකක් ඉන්නේ. එහෙම කෙනෙක් ඉන්නවා ටික පරිස්සම් වෙන්නත් ඕන. එයාට හිතනවලු සමහර වෙලාවට ඔය තියෙනවනේ ටික පරිස්සම් වෙන්න ඕන. මේ කෙනෙක් දකිනවා ගන් තියනවලු ගහන්න එනවා වගේ වෙන පියෙන් අයින් එනවා වගේ. අයින් එනවා මොකද කරන්නේ? කරන්නේ මොකද්ද? ඒකෙන් බේරෙන්න මොකද කරන්නේ? තමන්ගේ බේර වෙන්න මොකද කරන්නේ? අර ඉස්සරහා ඉන්න මනුස්සයට ගහලා දානවා. අහුවෙන එකකින්. ඒ කියන්නේ එයාට පේනවා ඒ කියන්නේ විකෘතියක්. එයාට පේන දේ මොකද කරන්නේ? එයා ඒකෙන් බේරෙන්න මේවා කරනවා. සමහරුන්ට එහෙම තියෙනවා. එහෙනම් අර බලෙන් යට කරන්න ගියාම මේ තේරුම් ගන්න නැතුව බලෙන් යට කරන්න ගියාම මොකද හිත එක එක පැති වල පයින්නවා. පැනලා විකෘති භාවයටපත් වෙනවා. ඔය ගොඩාක් ගත්තොත් එහෙම කට්ටිය එහෙම හැදිලා තියෙන්නේ. ඔය භාවනා කරලා පිස්සු වැදුනා කිව්වොත් එහෙම නම් ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු භාවනා කරන්න ගිහලා නෙවෙයි අර බලෙන් තේරුම් ගන්න තු යට කරන්න ගිහලා වෙලා තියෙන්නේ නැත්තම්. සමහරව කියනවානේ මම දැකලා තියෙන එක වඩන්න හොඳ නැහැ කියලා. නේ බුදුහාමුදුරුවෝ කරන පිස්සු හැදෙන්නේ නැහැ. පිස්සු හොඳ වෙන්න එපා තියෙන පිස්සුව. පිස්සු හැදෙනවා ඒක බුදුහාමුදුරුවෝ කියපු එකක් නෙවෙයි වෙන මොකක් හරි තේරුම් ගන්නද වෙන එකක් කරන්න ගිහලා තියෙන්නේ. අනේ ඒ හින්දා චතුරාර්ය සත්‍ය හරි මොකක් හරි දෙයක් තේරෙනවා කියන්නේ ඒක වෙන එකක්. තේරෙනවා කියන්නේ වෙනයි. අවබෝධයටපත් වෙනවා කියන්නේ වෙනම කාරණාවක්. ඒ හින්දා චතුරාර්ය සත්‍ය කියලා අර බාහිරින් දෙයක් දකින්න එපා පුද්ගලෙක් වශයෙන්. අපිට කියනවානේ දැන් බුදුදහමේ හැම දෙයක්ම දේශනා කරලා තියෙනවා ස්කන්ධ පංචස්කන්ධය තුල. චතුරාර්ය සත්‍ය හරි ඕන දෙයක් හරි ස්කන්ධ පහත්. ඒ කියන්නේ ශනික සිද්ධිය. ඒ කියන්නේ ශනික මොහොතක් තුල සිද්ධ වෙන සිද්ධියක් ඇතුලේ තමයි ඔක්කොම දේවල් වෙන්නේ. ඒ මොහොත තුල වරද්දගත්තොත් වරදිනවා. හරියට තේරුම් ගත්තොත් හරි කරගත්තොත් හරියට පාලනය කරගන්න පුළුවන් තමන්ගේ හිත. ඒක එහෙමනේ පෙන්වන්නේ. අනේ ඒ හින්දා චතුරාර්ය සත්‍ය කියන එක අර හරියට දකින්න ඕන. දැන් මෙතන පෙන්වනවානේ යමෙක් තෙරුවන් සරණ යනවා නම් නිවැරදිව චතුරාර්ය සත්‍ය හරියට දකිනවා සියලු දුකින් නිදහස් වෙනවා කියලා. ඒකට රහත් වෙන්නත් පුළුවන්. ඒක තේරුම් ගත්තොත් හරියටම. සියලු දුකින් නිදහස් වෙන්න රහත් වෙන්න බෑ. කියන්නේ රහත් භාවය දක්වා යන්න පුළුවන්. ඒක තේරුම් ගන්න පුළුවන් නම් හරියට. ඒ හින්දා චතුරාර්ය සත්‍ය කියන එක අර දුක්ඛාර සත්‍ය කියවම ඉපදීම ආරම්භය කියන්න බෑ. හරි. දැන් බුදුහාමුදුරුවෝට ඉපදීම ආරම්භය තිබ්බනේ. දැන් මම කලිනුත් කියවනේ පටන් ගන්නකොට මොකද්ද මේ බුදුහාමුදුරුවෝත් වයසට ගිහිල්ලා හිටියා මේ තේනවනේ කියනවා ජජ්ජර සකටන් කියලා දි รา ගිය කරත්තයක් වගේ කියලා. දි รา ගිය මේ කොන්ද කුදු වෙලා දැන් වයසට යන කොන්ද පාත් වෙන කොන්ද කුදු වෙලා නහර ඉලිප්පිලා යන්න බෑ අසනීප හැදිලා හරි අමාරුනේ. ඒක දැනකවත් නැන දුක් වුණා කියලා. ඒතර බුදුහාමුදුරුවෝත් ඉපදුනා මේ බුදුහාමුදුරුවෝත් වයසට ගියා.
බුදුහාමුදුරන්ට ලෙඩ හැදුනා. බුදුහාමුදුරොත් මැරුණා. අපි මැරුණා කියන්නේ පිරිනවම් පෑවා කියලා කියන්නේ. මේක මරණේ නේද? ඒ එකක්වත් දුකක් උන්නේ නැහැ බුදුහාමුදුරන්. නයි බුදුහාමුදුරන් දුකක් උන්නේ නැත්තේ දුක් ඇති වෙන හේතු අයින් කරගත්තා. ඒතර දුක කියන්නේ අර සිද්ධි නෙමෙයි ඒක බාරගත්තාම හේතුවක් දුක් වෙන හේතුව තිබ්බොත් තමයි තණ්හාව කියන එක. නැත්තම් අපි මේ අරමුණු වල ඇලෙන ගැටෙන කියන කාරණාව තිබ්බොත් තමයි අපිට දුකටපත් වෙන්න වෙන්නේ. ඒ හින්දා මේ චතුරාර්ය සත්‍ය කියන එක ඊළඟට නිරෝධාර්ය සත්‍ය කියන එකත් නිවන කියලා ගත්තාම අපි වරද්දගෙන නිවන කියන්නේ මොකක් හරි මරුණට පස්සේ හම්බ වෙන එකක් නැත්තම් හරි වෙන යන්න තැන වෙන අර වෙනාගම් වල තියෙනවා මොකක් හරි නිවන කියලා තැනක් තියෙනවා. ඒව නැත්තම් ඒක ඉබේ හම්බ වෙනවා නිකන් අර ගැහුවාම. ඒක ඉතින් අර කවුරු හරි මුලින්ම ගහලා මරුණ මිනිස්සෙකුට ගහන්න නැති ඉතින් ඒක හරි පහත්වනක් නේ බෞද්ධයවර කරන්න තියෙන ඉහළම ප්‍රාර්ථනාවනේ. මේ මිනිස්සයා මරුණා. දැන් නිවන අනාගතේව නිවන් දකින්න ඕන කියලා. දැන් ඉතින් අපිට ඒක දැක්කම ගහන්නේ මොකද? දැන් ගහන් හිතන්නේ මරුණාට පස්සේ නිකන් නිවන් සැප ලැබේවා කියලා කිව්වොත් අපි දකින්නේ. එහෙනම් මේ මැරෙන්න කියවා කියලා. දැන් කාට හරි උපන්දින දවසේ කිව්වොත් එimhe නිවන් සැප ලැබේවා කියලා මොකද දන්නේ මේ? එහෙනම් මූ මට මේ මැරෙන්න කියවා කියලා හිතන්නේ. කියන්නේ එහෙම තමයි නිවන කියන්නේ මේ මරුණාට පස්සේ නිවන් දැක්කොත් මැරෙන්න ඕන කියලා හිතන් ඉන්නේ. කියන්නේ නිවන් දැක්කොත් මැරෙනවා. කාට හරි දැන් විහිළුවක් කරන්න ඕනේ වුණොත් එහෙම කියන්නේ මේ පහත් කරන්න වුණොත් මම දැකලා තියෙනවා එහෙම දාලා තියෙනවා. ඔව් මූට නිවන් සැප ලැබෙන්න ඕන. ඒ කියන්නේ ඌ මැරෙන්න ඕන කියන එකනේ. ඒ පුද්ගලයා මැරෙන්න ඕන කවුරු හරි දාන්නේ. නිවන් සැප ලැබෙනවා. එහෙනම් තමයි අදහස ගිහිල්ලා තියෙන්නේ. නෑ බුදුදහමේ තියෙන නිවන කියන එක නේ ශ්‍රේෂ්ඨම දර්ශනය කියලා. ඇත්තටම ගත්තොත් මේ හැමෝම නිවන්නේ හොයන්නේ. දැන් නිවන් කියන එක ගත්තොත් එහෙම අපේ දේන විදිහට ගත්තොත් එහෙම දැන් මේ වෙනම එකක් නේද අරන් ඉන්නේ. බුදුහාමුදුරුවෝ රාගක් කියන නිබ්බාන දෝසක් කියන නිබ්බාන මොහක් කියන රාග දේශ මොහ නැති එක ගන්න තමයි නිවන කියලා පෙන්නන්නේ. ඒක වෙන එකක් නෙවෙයි. ඒක මේ දැන් නිවන වැහිලා තියෙනවා නීවරණ. නීවරණ කියන්නේ මොකද? නීවරණ නිවන ආවරණය කරන එක. නිවන වහන් ඉන්න මොනවද? ඒක මෙන්න කාමච්ඡන්ද ව්‍යාපාද. ඒ කියන්නේ ලෝභ දේශ මොහනේ ආයෙත්. ඒ කියන්නේ කෙලෙස්. දැන් කෙලෙස් ටික අයින් කරගන්න පුළුවන් නිවන එතනම තියෙනවා. හැමෝටම හොයන්න දෙයක් නැහැ. අපි නිවන හොයාගෙන එහෙම යන්න ඕනේ නැහැ. නිවන වැහිලා තියෙන හැමෝගෙම හිතේ නිවන තියෙනවා. ඒක නිවන බාහිරින් එන දේවල් වලින් අර පෙන්නන්නේ. පබස්තර මිදම් බෙක්වේ චිත්තං කියලා. කියන්නේ ප්‍රබාස්තරාලු හිත. මුල් කාලේ. අනුසේ වශයෙන් කෙලස් තියෙන්නේ. ටික යන්න බාහිරින් එන අරමුණු වශයෙන් ඒවා ඇලෙන්න ගැටෙන්න ගියාම අන්න මොකද වෙන්නේ? ඒ මුද්ගලයාගේ නිවන වැහිලා. කියන්නේ සතුට මේවක් නැහැ නා. දැන් නිවන කියන එක සාමාන්‍ය තේරුමක් දුන්නොත් එහෙම 100%ක් සතුටෙන් ඉන්නවා කියන එක නිවන කියන්නේ. ඒක අර පොඩි ප්‍රශ්නයක් තියෙනවා නිවන කියන එක හරියට දේශනා කරන කටියට පැහැදිලි කරන්නත් බෑ. සමහර වෙලට ඒක අහන කට්ටියට ගිහිල්ලා නැහැ. 150% වැරදි දෙනවා. සාමාන්‍ය අපි අර බුදුදහම ගැන වෙන වැරදි ආකල්පයක් නැතිලා කියන එකත් අවුලක් තියෙනවා. මේක දුකයි, අනිත්‍යයි, අසාරයි මෙහෙම කියන නිකන් එපා වෙනවා. අහන්න හිතෙන්නෙත් නැහැනේ. ඒක මේ කියන කට්ටියත් අලුත් වෙන්න ඕන ටිකක්. ඒක අර උපක්‍රමශීලීව දෙන්න දැන ගන්න ඕන පුද්ගලයෙකුට අලුතෙන්. ටික ආසයි දෙන විදිහට දැන් දෙයක් කියවම ආසයි දෙන්න ඕනේ අලුතෙන්. අහන කෙනෙකුට. එතකොට තමයි අහන්න දෙන්නේ. එහාට යනකොට ඒක තේරෙනවනේ. එහෙනම් බුදුදහමේ පෙන්නන්නේ දුක නෙවෙයි ඇත්තට වැදගත් කාරණා දුකක් නැතුව ඉන්න එක. ඒතර නිවන කියලා පෙන්නන්නේ දැන් මම අර කිව්වා ඔය කලින් හැමෝම නිවන් තමයි හොයන්නේ. ඒ කියන්නේ බාහිරින් මොකක්වත් කරදරයක් දුකක් නැතුව ඉන්නනේ හොයන්නේ දැන්. දැන් කවුරු හරි ගත්තොත් එimhe ඉගෙන ගන්න දැන් ලංකාවේ හොඳට උසස් පෙළ පාස් වෙලා මම ඉන්නවා කියලා මොකක් හරි කවුරුත් තමයි රටට සේවයක් කරන්න උසස් පෙළ පාස් වෙන්නේ නැහැනේ. ලංකාවේද නැහැ මොකද්ද? හොඳට මහන්සිලා ඉගෙන ගන්නේ. හොඳට හොඳ රස්සාවක් කළා වැඩිපුර කීයක් හරි හොයාගන්න කියන හම්බ කරන්න. ඒ ලංකාවේ අධ්‍යාපනය දෙන විදිහම වැරද්දායි. මම රටට සේවයක් කරනවා කියලා නම් ඉගෙන ගන්න කෙනෙක් නැහැ. බොහොම කලාතුරකින් ඉන්න පුළුවන්. හොඳ මොකක් කරේ අනිත් එක පල්ලෙහාට දාලා වල කපලා හරි කොහොම හරි හොඳ රස්තාවට පැන ගන්න මම ඉගෙන ගන්න ඕන කියලා. ඒක ගන්නවට පස්සේ ඉතින් ආයෙතනින් එහාට ගියාම ආයි අහන්න දෙයක් නැහැ. පොඩි කාලේ ඉඳන් පුරුදු කරන්නේ හිස්සත් ඉඳන්ම තරංගේ කරලා ඊට පස්සේ බරුවට බැලලා වැඩක් නැහැ ළමයින්ට මම වැඩක් නැහැ දැන් අහන්නේ නැහැ මේකක් නැහැ කියලා අර තරංගේ දාලා මානසික පිස්තෝනේ ඇති කරන්නේ අනිවාර්යයෙන්ම. දැන් කියනවා ඉස්කෝලේ යන ළමයින්ට සෑහෙන ගානකට මානසික පීඩාව තියෙනවා කියලා. ස්ට්‍රෙස් කියන එක. ඒ කියන්නේ තමයි වැඩි අර විෂය නිර්දේශය වැඩි උගෙන ගන්න ඕන ප්‍රශ්න වැඩි ගෙදරින් ප්‍රශ්න වැඩි ඊට පස්සේ පිස්සෝ තමයි බිහි වෙන්නේ ආයි. පිස්සෝ මානසික රෝගයෙන් බිහි වෙන්නේ. මානසික රෝග කියන අර ලොකු පිස්සෝනේ මානසික රෝග කියන එක ඒවා තියෙනවනේ. එක මට්ටමේ. ඒ හින්දා ඊට පස්සේ මොකද්ද කරන්නේ අපි වැඩිපුර මුදල් උපයලා මොකද්ද කරන්න හදන්නේ? ඒ කියන්නේ ආයි නිවන හොයන්න හදන්නේ. ඒ කියන්නේ ප්‍රශ්නේ අඩු කරගෙන සතුටෙන් ඉන්න. ඊළඟට මේ කැම්බිය මොනාරි එකක් අරගෙන හොඳ රහ එකක් කරගෙන හදන්නේ මොකද්ද? ගයක් හදාගෙන හොඳ කැම්බියමක් හොඳ විවාහයක් කරගෙන ළමයි හදාගෙන මොකද්ද ආයේ නිවන කියන්නේ මොකද්ද ඒ කරන්නේ? ඒ කියන්නේ සතුටෙන් ඉන්නනේ හදන්නේ හැමෝම බලන්නේ. ඒ කියන්නේ ඒ මොකද්ද? ජීවිතේ කොහොම හරි හොඳින් ඔක්කොම සතුටෙන් ඉන්න හදන්නේ. ඒ කියන්නේ මොකද්ද? 100%ක් තෘප්තිමත්ව තියාගන්න හදන්නේ. දැන් මත්පැන් පානය කරන පුද්ගලයා ගන්නකො. එයා ගත්තත් මිනිහත් හදන්නේ මොකද්ද?
මිනිහා දන්නේත් නිවන් දකින්න තමයි මොකද්ද එන්නේ. එහෙම කිව්වට වැරදිට හිතන්න එපා. මිනිහා දන්නේත් මිනිහාට තියෙන ප්‍රශ්න වලට මොකද්ද මේ බය ඇති වෙනේවට නැති කොහොම හරි නැතුව හරි සතුටෙන් ඉන්න කියලා නේ. කියන්නේ අර වෙන්නේ මොකද්ද? තාවකාලිකව අරමුණු එක නැති නවතින හින්දා අඩපණ වෙන හින්දා ස්නායු. අනේ හරි හොඳයි වෙනම ලෝකයක් තියෙන්නේ. ඉතින් මිනිහාට දුකක් නැහැ කරදරයක් නැහැ. මේ මිනිහා හදන්නම මිනිහා තේරෙන්නේ හරි ක්‍රමයට නිවන කියන එක ඒ පුද්ගලයා හොරන නිවන කියන එක. දැන් වෙනම අද්‍රව්‍යයක් පානය කරන පුද්ගලයා හදනවා. එයාට නිකන් ඉන්නකොට බෑ නිකන් ඉන්න බෑ. අයියේ ප්‍රශ්න ආරවම තියෙන හිතට දුකයි. දැන් මිනිහා අර ටික අරගෙන මොකද්ද හදන්නේ? ඒ හදන්නේත් නිවන් දකින්න කියන කාරණාව. ඇයි ඒ නිවන් දකින්න හදනවා කියන්නේ මොකක්ද එතන? ඒ දුක් කරදරයක් නැතුව ඉන්න හදනවා කියන එක. නිවන කියන එක පොඩ්ඩක් එහෙමත් තේරුම් ගන්න බලන්න. මේ හැමෝම මොකද හදන්නේ? නිවන් දකින්න හදන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝත් නිවන් දකින්න විදිය තමයි කියලා දෙන්නේ. අර මිනිස්සු වෙන වෙන විදියට නිවන් හොයනවා. ඒකෙන් ටිකක් හම් වෙන්න පුළුවන්. හැබැයි ආයෙ ටික නැති වෙලා නෑ. ඒ නිවන කොච්චර හෙව්වත් ආයෙත් වෙන නිවනක් වෙනවා එහාට. ඒ කියන්නේ මිරිඟුව වගේ. මෙතෙන්ට යනවා තව එකක් වෙනවා. තව එකක් වෙනවා. මට ලක්ෂයක් ඇති රුපියල් කියලා හිතුවොත් ලක්ෂයක් හම්බුනාට පස්සේ හිතන්නේ ලක්ෂයක් ඇති කියලා. එතකොට මතක් වෙනවා ලක්ෂෙන් සෑහෙනවට කරන ලක්ෂ දෙකක් තිබ්බනම් ඇති කියලා. කවදාවත් ඇති වෙන්නේ නැහැ කෙනෙකුට. අර නිවන වගේ තමයි අර මේ මොකක් හරි කරලා මේ මිනිස්සු හොයන නිවන කියන එක. ඒ කියන්නේ සතුටෙන් ඉන්නවා කියන කාරණාව. බුදුහාමුදුරුවෝ පරිශ්‍රණය කරා කියන්නේ මොකද්ද? මේ නිවන් දකින්න කියලා හොයන්නේ මොකද්ද? පෙන්නලා තියෙන්නේ. එතන කියලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ ආයි අහිමි වෙන්නේ නැති විදිහට නිවන් දකින්න විදිහ. අර මිනිස්සු බාහිරින් හොයනවා සතුට කියන එක. ඒක අර පෙන්නනවානේ එක ගාතාවක බාහිර භෞතික වස්තුන්ගෙන් ලබන සැපත 10න් 1යි නිවන් සැපේ 10න් 15ක් වගේ වැඩි කියලා. අර කොච්චර බාහිරින් සතුට හෙව්වත් ආයෙත් ඒක නැති වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ මොකද්ද කරලා තියෙන්නේ මේ සතුට නැති වෙන එක. සතුට නැති වෙන්න හේතුව මොකද්ද කියලා හොයාගෙන ඒක අයින් කරාට පස්සේ ඉතින් අර නිවන් දකින්න කියන්නේ 100%ක් සතුට කියන එක. ඒ කියන්නේ ආයේ දුකක් ඇත්තෙම නැහැ. රහත් වුණාට පස්සේ ඒ හින්දා නිවන කියන එක එහෙම තේරුම් ගන්න බලන්න. මේ වෙන මොකක්ක මහ ලෝක දෙයක් අපි හැමෝම නිවන හොයන්නේ. එනකට අර ඒක බුදුහාමුදුරුවෝ පෙන්වන්නෙත් නිවන ගන්න. අපි අර වෙන බාහිරින් හෙව්වට නිවන නැති වෙන හේතුවක් තියෙන. කියන්නේ නිවනක් තියෙනවා නීවරණක් තියෙනවා. බාහිර දේවල් වලින් తాවකාලිකව හෙව්වට ආයතර ප්‍රශ්න එනකොට ආයතර සතුට නැති වෙලා යනවා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන මේ නිවන කියලා මොකද්ද? 100%ක් මානසිකව තෘප්තිමත් වෙන්නකම. ඒ කියන්නේ බාහිර ඕන දෙයක් වෙයි කරදර වෙයි යුද්ධ කොහොල ඇති වෙයි ගම් වතුර ඇති වෙයි නියන් ඇති වෙයි ආව ඇති වෙයි මේවත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක දරා ගන්න අවශ්‍යතාවයක් නැහැ. කියන්නේ හිත සතුටෙන් ඕනම දෙයකට හිත සතුටෙන් දානෙ ලැබෙයි ඉන්න තැනක් නැති වෙයි දානෙ ලැබෙන්නේ නැති වෙයි හොඳට කන්න හම්බෙයි හොඳට කන්න හම්බෙන්නේ නැති වෙයි ඕන දෙයක් ඒක බාහිර සිද්ධියක් විතරයි තේරුම් ගන්න පුළුවන් නම් එයා හැම වෙලාවෙම නිවන 100%ක් සතුටෙන්. අන්න ඒ හින්දා මේ ඊළඟ ආරෂ්ඨාමී මාර්ගය කියන එකත් තියෙනවා. එහෙනම් අපි අර ගොඩක් දේවල් තේරුම් හරි චතුරාර්ය සත්‍ය වෙන දෙයක් හරි තේරුම් ගන්න තියෙන වෙන විදිහකට. ඒක හරියට තේරුම් ගන්න ඕන. හරියට තේරුම් ගන්න ඕන කියන ප්‍රත්‍යක්ෂව දකින්න පුළුවන් නම්. අන්න යමෙකුට එහෙම දකින්න පුළුවන් නම් පෙන්නන මොකද්ද? ඔහුට ඒතංකෝ සරණංකේ මං ඒතං සරණ උත්තමං ඒතං සරණ මාගම් සබ්බ දුක්ඛපදේ. මේ සරණ යාම උතුම්. ඒ කියන්නේ තෙරුවන් සරණ යන එක උතුම්. ඒකෙන් සියලු දුකින් මිදෙනවා සියලු බියෙන් නිදෙනවා කියලා පෙන්නනවා. අර බාහිර ගස් ගල් වලට ගිහිල්ලා වැන්දා කියලා తాවකාලික සාහනයක් හම්බ වෙනවා. හැබැයි ඒක ආයෙත් නැති වෙනවා. ඉතින් බාහිර ප්‍රශ්නයකට ආයෙත් ඒක ඉවරයි. හරියට අර අපි මේ වගේ ගන්නවා අර කතාවක් බලනවා. අනේ ගෙදර ඉන්න 7 ඉඳන් 10 යනවා කතාව බලනවා. කට්ටිය උයේ ගෙදර ඉන්න අපි ගමුකෝ. ගෙදර ඉන්න කාන්තාවක් කියලා. ගෙදර වැඩ කරලා ළමයින්ගේ වැඩ කරලා උයලා අපි ගෘහිණියක් කියලා ගමුකෝ. හරි මහන්සි හරි ප්‍රශ්නයක් ඉන්න. ඊට පස්සේ කතා දිහා බලන් ඉන්නේ අර කට අරගෙන බලන් ඉන්නවා. අතෑරන බලන් ඉන්නකොට අනේ අර එකක් මතන හරි හොඳයි මේක අර එකක් බලන්න හැබැයි ඕපදූපනේ අර පිට රටුන්ගේ මත පහකට වැඩක් ඇති කතාවක් නෙවෙයිනේ බලන්න දැන් තියෙන්නේ නේද අර ඉන්දියාවේ ගාවේ පවුල් ලවුලුයි අරම තාත්තියක් ඇති වෙන්න පුළුවන් එයා ටික මොකක් හරි බලන් ඉන්න හරි හොඳයි හරි ෂෝක් ඉතින් ඉන්න බලනවා ඒක ප්‍රශ්නයක් නැහැ දුකක් නැහැ කරදරයක් නැහැ ඉන්නවා ඇහිලා ඉඳා ගන්නවා ආයෙත් උදේ පාන්දර නැගිටිනොත් ආයෙත් ඉතින් අර ජීවන තරංගේ ආයෙ ඉන්නවා ආයෙ අවුල් ආයෙ හවසට ඇවිල්ලා ඉන්නවා ආයෙ හරි හොඳයි ආයෙ එකක්වත් නැහැ ඔක්කොම තේරෙ නින්ද යනවා ආයෙ උදේ පාන්දර ආයෙ ප්‍රශ්න ටික හැම ආයෙ යනවා. පිරිමි මොකද්ද ගන්නේ කොහොමද? උදේ පාන්දර වැඩ කරන හවසට බීලා එනවා. ආයෙ එකක් මත නැහැ ඔක්කොම ඉවර ආයෙ උදේ පාන්දර ආයෙ අර ප්‍රශ්න ටික ආයෙ එනවා නිවන. රැයට ආයෙත් එනවා ආයෙ වෙනවා ආයෙ නෑ. දවකනේ තියෙන්නේ. ඉතින් මෙතනින් දුක සැප ආයෙ හොඳයි නේ එහෙම තමයි තියෙන්නේ කියලා. දැන් බුදුහාමුදුරුවෝ වෙනන්නේ ඒක ඇති වෙනව නැති වෙන එකක් හරියන්නේ මේක හේතුව තේරුම් ගන්නකොට මේ හිතේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ වෙනවා. මනසේ හිතේ අන්න හිතේ ප්‍රශ්නේ මේ මානසිකවනේ ඔක්කොම බලපාන්නේ. අන්න හිතේ ප්‍රශ්නේ තේරුම් ගන්න පුළුවන්. මේ හිතේ දුක් ඇති වෙන හේතුව තේරුම් ගන්න පුළුවන් නම් මූල හේතුව. අපි අර පොඩි ඒවානේ අයින් කරගන්නේ తాවකාලිකව අයින් කරගන්නවා. ආයෙත් එනවා ආයෙ එනවා කියන අර මුල මොකද්ද මුදු මුලක් තියෙන ගහක්
උඩින් කැපුවට හරියන්නේ නැහැ. මුලින්ම ගලවන්න ඕන ආයෙ ලියනවා කියලා පෙන්නනෝනේ. ඒ වගේ බුදුහාමුදුරුවෝ තේරුම් ගත්තේ නිවන කියලා. මේ මිනිස්සු හොය හිටියේ ඒ කාලේ වෙනකොට. එක එක ක්‍රම වලින් ගිහිග දැන් කාමසුකල්ලිකානේ ඔය කියන්නේ මොකද? උපරිම කම්සප දීලා. පංචකාමයේ පෙන්නලා ඒ කට්ටිය නිවන් තමයි හෙව්වේ. ඒ කියන්නේ ඒක තමයි කාමසුකල්ලිකානෝ. කියන්නේ කම්සප උපරිම ඉඳලා ඒ කට්ටිය තෘප්තිමත් වෙන්න බැලුවා. බොසතන් වහන්සේ බැලුව හරියන්නේ නැහැ. ඊළඟට මොකද කරේ? අත්කලම තානියෝගයට ඒ කට්ටිය. පුළුවන් තරම් අර එන අරමුණු යට කරලා. ඒ කියන්නේ කාම අරමුණු, දේශ අරමුණු එන්නේ නොදී ඒක යට කරලා වෙනම තැනක් හදාගෙන ඒ කට්ටිය ඉන්නේ. ඒකත් බොසතන් හරියන්නේ නැහැ. ඒ කියන්නේ මූල හේතු අයින් වෙන්නේ එක තැනක වෙන මූල හේතුව පෝෂණය කරනවා. කාමසුකල්ලිකාගේ තණ්හාව කියන එක අතරදී තණ්හාව කියන එක යට කරනවා. යට කළත් බලනවා. යට කරාම ටිකක් හරි දැන් අර කියනවනේ බුදුහාමුදුරුවෝ නියව සංඥා නාසඤ්ඤාත්යෙන් කියන නිවන වගේ කියලා කියනවනේ. ඒ කියන්නේ වෙනසක් නැල්ලු ඒ දෙකේ. ඒ කියන්නේ සාන්තභාවය එකක් වගේ ලෝකේ තේන්නේ. එතන ගිය කෙනෙකුට. ඒ කියන්නේ රහත්තන් වහන්සේගයි නියව සංඥා නාසඤ්ඤා දෙන ධානය ලැබලා දෙන්නෙකුට එක වගේ එළුදෙන්නේ. හැබැයි අර නියව සංඥා නාසඤ්ඤායතනේ අනුසේ වශයෙන් මේ ලෝභ දේශ මොහ මූලයන් තියෙන හින්දා ඒක පිරිහෙනවා. ආයි රහත් භාවයටපත් වුණාම අනුසේ නැති හින්දා පිරිහෙන්නේ නැහැ. අනේ ඒ හින්දා බුදුහාමුදුරුවෝ පෙන්නුවේ මොකද්ද? සදාකාලිකව සුවයට. ඒ කියන්නේ ඒක මරුණාම එම නෙවෙයි. තේරුම් ගන්න පුළුවන් නම් අවුරුදු 20න් තේරුම් ගත්තොත් 20 ඉඳන්ම සදාකාලිකම සතුට විතරයි. දැන් සමහරව කියනවානේ දුක සතුට නැත්තම් ජීවිතේ වැඩක් නැහැ කියලා. ඒ අර බාහිර සිද්ධියක් ගත්තාමනේ. බාහිර එකක් නෙවෙයි මේක. අභ්‍යන්තරයේ සතුටෙන් විතරමයි. සතුටෙන් විතර. කියන්නේ බාහිරින් දෙයක් ගන්න ඕනේ සතුට වෙන්න. අපිට එහෙමනේ. අපිට රූපයක් බලන්න ඕන කියලා සතුට වෙන්න. ඒ කියන්නේ අපි මොකක් හරි බලනවා අහන්න ඕන බල සතුට වෙන්න. දැන් තේරුම් ගත්තට පස්සේ මොකද වෙන්නේ? අහන්න ඕනේ බලන්න ඕනේ. එයාට අභ්‍යන්තරයෙන් මේ සතුටටපත් වෙනවා. ඒක නිරාමිෂ සතුට කියන්නේ ඒකනේ. අනේ ඒ හින්දා දැන් මේ අර බාහිර දේවල් වලින් සරණ ගිහිලා මේ බුදු පූජා කරලා ආරාමයක් කරාට එකෙන් తాවකාලික නැති වෙන්න පුළුවන්. හැබැයි සදාකාලිකව නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආයෙත් එක ඇති වෙනවා, ආයෙත් ඇති වෙනවා, ආයෙත් ඇති වෙනවා. හරින් ආයෙ කර ඉන්න වෙන්නේ. අන්න බුදුහාමුදුරුවෝ ඔබට මේ බණ කියනවා කියලා ධර්මයේ දේශනා කරනවා කියලා තියෙන්නේ හරියට තේරුම් ගන්න පුළුවන්. ධර්මයේ කියන යමෙකුට හරියට තේරුම් ගන්න පුළුවන් නම් තමන්ගේ හිත ශක්තිමත් කරන්න පුළුවන්. බාහිරින් එන ඕන දෙයකට හරියට මුහුණ දෙන්නත් පුළුවන්. ඒ වගේම එයාගේ බය, දුක් දුම්නස්, මානසික පීඩාවන් ඔක්කොම ටික නැති වෙලා යනවා කියන කාරණාව. ඒ හින්දා බුදුහාමුදුරුවෝ ඔය බහුකාර වගේ සූත්‍රවලදී පෙන්නනවා මෙන්න මේ කියන ධර්මයේ කියන කාරණාව තේරුම් ගන්න ඕන නම් එයාගේ කරුණු හතරක් සම්පූර්ණ වෙන්න ඕන කියන කාරණාව. මේ හැමෝටම බෑනේ ඒක. අර තේරුම් ගන්න බැරි කෙනෙක් ඉන්නවනේ. කියන්නේ බුදුහාමුදුරුවෝ ආමිෂ පූජාව තියලා තියෙන්නේ. ඒ කියනෝනේ මම පූජා වර්ග දෙකක් කියනවා. ආමිෂ පූජාවේ ප්‍රතිපත්ති පූජාවේ මහණෙනි. හැබැයි ප්‍රතිපත්ති පූජාව අග්‍රයි උසස්. අනර තේරුම් ගන්න බැරි පිළිස් වලට తాවකාලික සහනයක් ලබා ගන්න පිරිත් දේශනා කිරීම, බෝධි පූජා තැවීම, වන්දනාමාන කිරීම තියෙනවා. හැබැයි අන්තිමට යන්න හොඳ නෑ. අර මෝඩ විදිහට කරන්න ඕනේ නෑ. දැන් තියෙන විදිහට. ඒක තේරුම් අරන් හරියට කරන්න ඕනේ. හැබැයි කරන දේ. එතනින් තව ටිකක් ගියත් එහෙම ලංකාවේම අර මේ ආයතර ඉන්දියාව වගේ වෙනවා. ඊටම මෝඩ තත්ත්වයටපත් වෙනවා. කියන්නේ ඕන දෙයක් කරන මෝඩ තත්ත්වයටපත් වෙනවා. එහෙනම් කවුරු කිව්වත් ටිකක් හිතලා බලන්න ඕනේ මේක හරියද මේක කරාම හොඳයිද මේක බුදුදහමට එකඟද කියලා බලන්න ඕන. හාමුදුරුවෝ කිව්වත් හරි එහෙමයි. දැන් එක හාමුදුරුවෝ එක අදහස් තියෙන කට්ටිය. එහෙනම් Tamanටත් ප්‍රඥාවක් තියෙන්න ඕනේ අත්‍තරම. හැම දෙයකටම. ඒ කියන්නේ ධර්මයේ සම්බන්ධ විතරක් නෙවෙයි රටේ ඕන දෙයකට. අනේ ඊළඟට බුදුහාමුදුරුවෝ යෝජනා කරන තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා ධර්මයේ කියන එක. එයා මොකද්ද කරන්න ඕන? එයා ওই බාහිර දේවල් වර්ණ යන්න ඕනේ නැහැ. බාහිර දේවල් පස්සේ යන්න ඕනේ නැහැ. තමන්ගේ ධර්මයේ හරියට තේරුම් ගන්න පුළුවන් නම් හිත ශක්තිමත් කරන්න පුළුවන්. අර සියලු බයෙන්, සියලු දුකින්, සියලු මානසික පීඩාවන්ගෙන් මිදෙන්න පුළුවන්. අන්න බහුකාල සූත්‍රයේ පෙන්වන කරුණු හතරක්. අපි ඒකත් කෙටියෙන් බලමු. පළවෙනි කාරණාව තමයි කල්යාණ මිත්‍ර සේවනයක් තියෙන්න ඕනලු. ඒ කියන්නේ හරියට මේ මාර්ගය තේරුම් ගත්ත කෙනෙක්ගේ ආශ්‍රයයක් තියෙන්න ඕන. එකකට දැන් මේ කියන කෙනා තේරුම් ගන්න ඉන්න බෑ නැත්තම් වෙන ප්‍රශ්නයක් කරන. දැන් ගුරුවරයෙක් උගන්වන්න නම් එයාට ටිකක් දැනුමක් තියෙන්න ඕනේ. හරියට උගන්වන්න නම් ශිෂ්‍යයෙකුට. අනේ ඔයක තමයි. කල්යාණ මිත්‍රයා කියන්නේ හරියට මේ ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයා. දැන් ඔය බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ යමෙක් කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබනවා නම් ඔහුගේ උපන්න කුසල් දුර වෙනවා, නුපන්න කුසල් උපදිනවා කියලා. කල්යාණ මිත්‍රයා ළඟ. ඒ කියන්නේ යාට උපන්න කුසල් දුර වෙනවා, නුපන්න කුසල් නූපදිනවා නම් එයාට හොඳ ධර්ම අවබෝධයක් තියෙන්න ඕන කල්යාණ මිත්‍රයාට. ඒ කියන්නේ යාට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් යම්කිසි මට්ටමක තියෙන්න ඕන. අනේ ඒක කල්යාණ මිත්‍ර සේවනය කියලා කියන්නේ තේරුම් ගත්ත කෙනෙක්ගේ ආශ්‍රයක් තියෙන්න ඕන. ඊළඟට වෙනවා සද්ධර්ම ශ්‍රවණය. අර සද්ධර්මය කියලා කියන්නේ මේ ඔය අපිට දැන් තියෙන කවි බණ හරි කාලීන බණ හරි විනෝද බණක් හරි එහෙම නෙමෙයි. දැන් ඔය බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරලා තියෙනවා නේද? ගීතස්සක සූත්‍රයේදී විනය පිටකේ තානම් කරලා තියෙනවා. සරබඤ්ඤතාලේ
සරබඤ්ඤ විදිහට ඇරුණාම ගීතාස්වරයෙන් ධර්ම දේශනා කරන්න බෑ කියන එක. ඒක සින්දු හරි කවි හරි මොනවා හරි කියන්න බෑ කියන එක විනය පිටකෙත් අහනම් කරලා තියෙනවා ඒ සූත්‍රයකුත් තියෙනවා. දැන් කවි බණක් කිව්වොත් එහෙම කවුරු හරි අහන්නේ මේ ඒක තේරුම් ගන්න මොකක් කරේ එහෙමක් නෙමෙයි කටහඬ ලස්සනයිනේ. දැන් අපි ගිහිල්ලා කවි බණක් එහෙම කිව්වොත් අහන්නේ නැහැ කවුරුවත්. ඒක කියන්න බෑ ලස්සන කටහඬ නැහැනේ. කියන්නේ හොඳ ලස්සන කටහඬ තියෙන කෙනෙක් කිව්වොත් එහෙම ගිහිල්ලා ඒ කියන එක අහනවා. ඇත්තටම මේ එතන අහන්නේ හඬනේ මේවා වෙන්නේ. අපි සින්දුවක් ගත්තොත් එහෙම ගන්නකො. කටහඬ ගොරෝසු කිසිම මේ තාලයකට කියන්න බැරි කෙනෙක් කිව්වොත් අහන්නේ නැහැ නිකන් අතහැරලා දානවනේ. හොඳ තාලයකට කියන කෙනෙක් කිව්වොත් තමයි අහන්නේ. අපි කවි බණ කියන්නේත් එහෙමයි ආයි. ඇත්ත මේම කවි බණ මෙතන කියන්නේ හොඳ දෙයක් මොකක් කර මේක තේරුම් ගන්න ඕන කියලා කට්ටිය කියනවා. එහෙම තේරුම් ගත්ත කෙනෙක් නැහනේ. අර කවියේ තියෙන ලස්සනට ඒ කියන්නේ ඒකේ කටහඬේ තියෙන ලස්සනට ඒකේ තාලෙට ඒකට ආශාක්ති වෙන එක අර සින්දුවක් අහලා ලබන වින්දනේම තමයි අතනත් වෙන්නේ. වෙන එකක් එහෙම නෙමෙයි. කවි බණ ඇහුවා කියලා ආයෙත් එතන රාගයෙන් ඒ ආසාව කියන රාගයමයි ආයි. මේ ලෝභයමයි. අර සින්දුවක් අහලා කතාවක් බලලා ලබන සතුනමයි ආයි මෙතනත් ලබන්නේ. වෙන දෙකේ වෙනසක් නෑ අපි හිතන් හිටියට. කාලීන බණ ගත්තොත් එහෙම ආයෙත් ඒකත් වෙන එකක් නේ. කියන්නේ මොකක් හරි එකක් කියන කාට හරි බයින එකක් හරි මොකක් හරි එහෙම නැත්තම් මොකක් හරි ඕපදෝපයක් කියලා නිකන් ඉන්නවා. ඒ සද්ධර්මයේ එහෙම නෙවෙයි ඒවා. එනක වල්පල්. සද්ධර්මය කියන්නේ මොකක්ද එක විදිහට ගත්තොත් ඔබට මේ ජීවිතයේ දුක් දුන්නොත් ඇති වෙන්නේ කොහොමද? ඒක ඇති වෙන්නේ වෙන්න මේ හේතුව හින්දා මේක අයින් කරගත්තොත් වෙන මෙහෙම ජීවත් වෙන්න පුළුවන්. ඒ ඕකනේ බුදුහාමුදුරු බණ කියනවා කියලා දෙන්නේ. නැත්තම් ඔබ කොහොමද ඔබගේ ජීවිතය සාර්ථක කරගන්නේ? ඔය මේ සාමාන්‍ය අර්ථයෙන් නෙවෙයි. ඒ කියන්නේ මානසික පීඩාවන් අඩු කරගන්නේ කොහොමද? වෙන්න මේ කියන කාරණාවන් වෙන්න එක තමයි අර අපි කියන්නේ යොදා ගන්නවා තියෙන චතුරාර්ය සත්‍යරි පටිච්චසමුප්පාද මොකක් හරි බුදුහාමුදුරු දේශනා කරපු එකක් තියෙනවනේ. ඒක ආශ්‍රයෙන් මොකක් හරි දේශනාවක් කරන එකනේ මේ සද්ධර්මය කියන්නේ. ඒ කියන්නේ නිවන් මාර්ග දේශනා කරන එක තමයි ආයි සද්ධර්මය කියන්නේ. වෙන එකක් නෑ. ඔය ධම්මකතික කියලා සූත්‍රයක් තියෙනවා. ඒක පෙන්නන්නේ ධම්මකතික කියලා කියන්නේ හොඳට කතා කරන්න පුළුවන් කියන එකනේ. හැබැයි ධම්මකතික කියලා එහෙම කියන්නේ ඔය හොඳට කතා කරන්න පුළුවන් කියන එක එහෙම නෙමෙයි. ඔය ඉන්නවනේ කමාරු ඉන්නවනේ මේ හොඳට කියන්න පුළුවන් කියලා කටවාචාලකම කියලා තියෙන ඕන එකක් කියන්න පුළුවන්. වහනාන්න පැත්තට කියන්න පුළුවන් ඕනම විදිහට. ධම්මකතික කියලා එහෙම තියෙන්නේ එතන හොඳට කතා කරන්න පුළුවන් කවර නෙවෙයි. එතන පෙන්නන්නේ යමෙක් මේ පටිච්චසමුප්පාදයේ අංග 12 පෙන්නලා ජරා මරණ භවය ඊළඟට අවිද්‍යාව සංකාර මෙමෙමයි කලකිරීම පිළිව මිදීම පිණිස මේ දේවල් පිළිබඳව යමක් දේශනා කරනවා නම් ඒ කලකිරීම කියලා කියන්නේ එපා වෙනවා කියන එක නෙවෙයි අවබෝධයටපත් වෙනවා කියන එක. අන්න එහෙම දේශනා කරනවා එයා තමයි නියම ධර්ම කතික කියන්නේ. අනිත් කට්ටිය නිකන් හිස් ප්‍රලාප දොඩන්න විතරයි කියලා පෙන්නන්නේ බුදුහාමුදුරුවෝ. අනේ එහෙනම් තේරුම් ගත්ත කෙනෙක්ගෙන් ඒ තේරුම් ගත බණ අහන්න ඕන. බණ අහනවා කියන්නේ මේ සිද්ධිය විස්තර කරලා දෙනවනේ. අන්න ඒ කියන්නේ බාහිරින් දෙකක් ගන්න ඕන. අත්තර පස්සේ ඊළඟට Tamanට කරන්න දෙයක් තියෙනවා. යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒක ඒ අහගත්ත දේ නුවණින් මෙනෙහි කරනවා කියන එක. සිංහලෙන් සාමාන්‍යයෙන් කරනවා. ඒ කියන්නේ සිහිය පවත්වනවා කියන එක. ඒ කියන්නේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසාව විතර්ක ඇති වෙනකොට ඒවට අහු වෙලා ප්‍රතික්‍රියා දක්වන්නේ නැතුව මේ ඒවා දුරු කරන්න, ප්‍රහාණය කරන්න තියෙන හැකියාව ඒක තියෙන නුවණ. ඒකට තියෙන සිහිය තමයි මේ යෝනිසෝ මනසිකාරය කියලා එතන පෙන්නන්නේ. ඔය එක සූත්‍ර කීපයක පෙන්නනවා යමෙකුට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසාව විතර්ක ඇති වෙනකොට ඒවා මේ පාලනය කරන්න දරා ගන්න තේරෙන්නේ නැත්නම් එයාට ළඟ තියෙන අයෝනිසෝ මනසිකාරය කියලා. අනේවා ඇති වෙනකොට දරා ගන්න පාලනය කරන්න දුරු කරන්න පුළුවන් නම් තමයි යා ළඟ යෝනිසෝ මනසිකාරය තියෙනවා කියලා පෙන්නන්නේ. අන්න යෝනිසෝ මනසිකාරය කියන්නේ අර තේරෙන කෙනාගෙන් අහලා තේරුම් අරගෙන තමන් දැන් ප්‍රායෝගික වෙලා එතන දැන්. ප්‍රායෝගික අනුගමනය කරන. ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ පියවරෙන් පියවර ස්ටෙප් බයි ස්ටෙප් කියන්නේ. පඩිපෙලෙන් පඩිපෙල නගිනවා වගේ. ඒ කියන්නේ ක්‍රමානුකූල ගමනක් නේ තියෙන්නේ. පියවරෙන් පියවර මේ යෝනිසෝ මනසිකාරය පාවිච්චි කළා. කෙලෙස් ඇති වෙන වාරයක් පාසා ටිකෙන් ටික නැති කරන එක තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා පෙන්නන්නේ. අනේ හින්දා මේ ගාථාවෙන් බුදුහාමුදුරුවෝ පෙන්වන්න උත්සාහ කරලා තියෙන්නේ. පෙන්වලා තියෙන්නේ මොකද්ද? අපිට යම් ප්‍රශ්න ඇති වෙනකොට දුක් දුන්නස් පීඩාවන් ඇති වෙනකොට අපි බාහිර සරණ හොයාගෙන යනවා. තමන්ගේ හිතේ ශක්තියක් නැත්නම් තමන්ගේ පිළිබඳ විශ්වාසයක් නැත්නම් ඉතින් බාහිර සරණ හොයාගෙන යන්න වෙනවා. ඒක ඕන රටක ඉන්න කෙනෙකුට වෙන්න පුළුවන්. අපේ රටේ බහුතරයක් ඉන්නවා. බෞද්ධයෝ කියලා කියාගත්තට බෞද්ධයොත් ඉන්නේ බෞද්ධයෝ නෙමෙයි. එහෙම හොයාගෙන යන කට්ටියනේ. ඒතකොට දේවාල පස්සේ යනවා, ජෝතිෂය පස්සේ යනවා, නැකත්තරු පස්සේ යනවා, වෙන තියෙන උපාංග පස්සේ යනවා. මේවා ගිහිල්ලා මට හම්බෙයි මේවා කියලා හිතන් ඉන්නවා. කරන්නම දෙයක් නැත්නම් ඉතින් කරාට කමන්නේ ඒක. බුදුහාමුදුරුවෝ යෝජනා කරන්නේ ඒක කරා කියලා හරියන්නේ ඒක తాවකාලික සාහනයක් විතරයි. తాවකාලික කියන තමන් හිතේ රවට්ට ගන්න. අපි එතකොට අර ලෙඩක් ඇතිලා දෙන මං හිතනවා මට ලෙඩක් නැහැ කියලා තමන්ම රවට්ටා ගැනීමක් විතරයි කරන්නේ. බාහිර සරණ යනවා. ඒ වගේ යා කියලා
වැඩක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. උන්වහන්සේ යෝජනා කරන්නේ මොකද්ද? යමෙක් නිවැරදිව තෙරුවන් සරණ ගිහිලා ධර්මයේ චතුරාර්ය සත්‍ය පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇති කරගන්න, ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති කරනවා නම් ඔහුට අර බාහිර ඒවා පස්සේ යන්න ඕනේ නැහැ, දෙයියෝ පස්සේ යන්න ඕනේ නැහැ, නැගත්තර ජ්‍යොතිෂය පස්සේ යන්න ඕනේ නැහැ. තමන්ට තමන් පිළිබඳ විශ්වාස නම්, තමන්ගේ හිත පිළිබඳ විශ්වාස නම්, නිවැරදිව ධර්මයේ පිළිබඳ අවබෝධයක් තියෙනවා, හිත මෙහෙවන්න පුළුවන් නම්, ඒ කියන්නේ හිතට ඕන විදිහට තමන් මෙහෙවන්න නැතුව තමන්ට ඕන විදිහට හිත මෙහෙවන්න පුළුවන් නම් ඔහුට බාහිර සරණක් යන්න ඕනේ, එක එක්කෙනා සරණ යන්න ඕනේ, පිහිට ඉල්ලන්න ඕනේ. තමාට තමා සරණ කරගන්න පුළුවන්. හරි තියෙන්නේ. තමා සරණ යන්න වෙන කෙනෙක් සරණ යන්න එපා. අත්ථ දීපාවෙක් විහෙල අත්ථ සරණ අනන්‍ය සරණ ධම්ම දීපාව විහෙරත ධම්ම සරණ අනන්‍ය සරණ. තමන් සරණ යන්න වෙන කෙනෙක් සරණ යන්න එපා. ධර්මයේ සරණ යන්න වෙන කෙනෙක් සරණ යන්න එපාලු. අනේ නිසා අපි තේරුම් ගන්න ඕන බාහිර ප්‍රශ්න ඕන එකක් එන්න පුළුවන්. එනකොට ඒවා නවත්තන්න බෑ කාටවත්. එයාට මොහොන දෙන තරම් හිත ශක්තිමත් කරන් හිටියොත් ඕන එකක් වෙන්න පුළුවන්. අපිට මේ විදිහට කොරෝනා කියලා ඒ කියලා හිතුවේ මෙච්චර අවුරුදු ගණනක් යයි කියලා හිතුවේ නේ. දැන් ආයෙන්නත් පුළුවන් එකපාරට. දැන් යුරෝපා රටවල එහෙම සෑහෙන්න වැඩි වෙලා තියෙනවා. ඇමරිකාවේ දැක්කොත් එම ඒක සෑහෙන ලක්ෂ ගණන් වාර්තා වෙන දවස් කලෙඩ්ඩු. ඒ වගේ මෙහෙත් එකපාරට දැන් ඔය අඩු වෙලා තිබ්බට 600ක් අධ්‍යක්ෂණ එකපාරට 10000 20000 30000 වෙන්නත් පුළුවන් මේ පැතිරෙන වේගයට අනුව. එක පාට වෙන්න පුළුවන්. ඒ ඕන දෙයක් දරා ගන්න තරම් ශක්තිමත් වෙනවා. ගෙන්න එපා හරි. ආවේ නැත්තම් හොඳයි කියලා හිතුවට හරියන්නේ නැහැ. ඒක නවත්තන්න බෑනේ නේ එකක් අමුත් එහෙම. නවත්තන්න කටයුතු කරන්න ඕන පරිස්සම් වෙලා. එනට ආවත් කරන්න දෙයක් නැහැ නේ. අඩුවා හරි දුක්ුණා හරි නියවුණා හරි වැඩක් නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ජීවත් වෙන කාලේදී ඕනයක් එන්න පුළුවන්. ඕන දෙයකට මුහුණ දෙන්න තරම් හිත ශක්තිමත් කරන්න. ඒකට ධර්මයේ භාවිත කරන්න කියන කාරණාව. අන්න ඒ නිසා මේ අගිදත්ත බ්‍රාහ්මණයාට දේශනා කරමු මේ බහුංගේ සරණං යන්ති කියන ගාථාපදයේ ඔස්සේ අපි තේරුම් ගන්න ඕන තමන් සරණ කරගන්න පුළුවන් නම් වෙන බාහිර දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. බුදුහාමුදුරු ධර්ම දේශනා කරලා පෙන්නලා දීලා තියෙන්නේ අන්න ඒ කියන කාරණාව. ඒ කියන කාරණාවත් මතක් කරමින් ඔබට ඔබ සරණ කරගන්න ආකාරයේ තේරුම් ගන්න ධර්මයේ සරණ ආකාරයේ තේරුම් ගන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනාවේ අපනිශ්‍රව ආબોධය පිණිස මේ හේතු වාසනාවෙන් ප්‍රාර්ථනා මෙතකින් නිමාඩපත් කරන ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.